දින පොලි අවදානම ගණනය කිරීම තමයි පවත්නා කාලයෙන් අපි කරන්නේ. ඒකෝ පොලි අවදානම කියලා කියන්නේ පොලි අනුපාතික ඉහළ යනකොට වටිනාකම් පහළ යාම තමයි ප්‍රතිදින අවදානම. බඳුන් කරක් මෙදී ගත්තාම නේද? ඒකට කෝ පොලි අවදානම කියලා. ඒත් මේ පොලි අවදානම අපි ගණනය කරන්නේ මේ පවත්නා කාලය කියන එක භාවිතා කරලා. අපි ඉගෙන ගත්ත පවත්නා කාලය වැඩි නම් පොලි අවදානම වැඩි. ඒ වගේම පවත්නා කාලය අඩු නම් පොලි අවදානම අඩුයි කියලා. ඒතර පවත්නා කාලය වැඩි කියන එකේ තේරුම තමයි පොලි අනුපාතික වෙනස් වෙනකොට වටිනාකම් ගොඩකින් වෙනස් වෙනවා කියන එක තමයි පවත්නා කාලය වැඩි කියන එකේ තේරුම. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙන්න පොලි අනුපාතික 102කින් ඉහළ ගියොත් වටිනාකම් 3.3කින් පහළ යනවා. ඒ වගේ දෙයක්. එහෙමත් නැත්නම් පොලි අනුපාතික 102කින් පහළ ගියොත් පොලි අනුපාතික 102කින් පහළ ගියොත් වටිනාකම් 3.3කින් ඉහළ යනවා කියන දෙයක් තමයි ඉතින් කියන්නේ. කියන්නේ පොලි සංවේදීතාවය වැඩි කියන එක තමයි කියවෙන්නේ පවත්නා කාලය වැඩි කියන එක. කියන්නේ පොලි අනුපාතික වෙනස් වෙද්දී වටිනාකම් විශාල වශයෙන් වෙනස් වෙනවා කියන එක තමයි පවත්නා කාලය වැඩි කියන එකේ තේරුම. පවත්නා කාලය අඩුයි කියන්නේ ඒක අනිත් පැත්ත. පොලි අනුපාතික වෙනස් වීමට සාපේක්ෂව වටිනාකම් වල වෙනස් වීම අඩු නම් ඒකට අපි කියනවා පවත්නා කාලය අඩුයි කියලා. ඊළඟට අපි ඉගෙන ගත්ත පවත්නා කාලය තීරණය කරන සාධක දෙකක් ප්‍රධාන වශයෙන් නේද? මතකද? මොකද ඒ සාධක දෙක? මොකද එක්සෑම් එකේ ඉතාම වැදගත් කියලා. මතකද අපි ඉගෙන ගත්ත සාධක දෙක? කාටරි මතකද? Okay. मैं काम से शेयर करेंगे नहीं सॉरी कॉल එක හරි පවත්නා කාලය එතකොට තීරණය කරන සාධක දෙකක් අපි ඉගෙන ගත්තා නේද මතකද කාට හරි මතකද අපි ඉගෙන ගත්ත දෙක මතකද නේද අපි ඉගෙන ගත්තා පවත්නා කාලය තීරණය කරන සාධක ගණන් හදලා ඉගෙන ගත්තා නේද සලාක අනුපාතයක අඩු වැඩි කරලා බැලුවා අපි වගේම කල්පිරීමේ කාලය වෙනස් කරලා බැලුවා නේද? එහෙම නේද? අපි ගිය සතියේම ගණන් කීපයක් හදුවා නේද? එහෙනම් පවත්නා කාලය තීරණය කරන ප්‍රධාන වශයෙන් සාධක දෙකක් තියෙනවා. එකක් තමයි සලාක අනුපාතික net coupon rate එක. අනිත් එක ඇවිල්ලා කල්පිරීමේ කාලය. අපි ඉගෙන ගත්තා සලාක අනුපාතිකයේ වැඩි වෙනකොට පවත්නා කාලය අඩු වෙනවා කියලාත් ඒ වගේම කල්පිරීමේ කාලය වැඩි වෙනකොට පවත්නා කාලයත් වැඩි වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. මතකද අපි ඒවා ඉගෙන ගත්තා? එහෙමද නැත්ද? එහෙමද ඉගෙන ගත්තද නැත්ද? ගිය සතියේ. ගිය සතියේ ක්ලාස් එක අපවෙන් ඉන්නේ නේද? එහෙමද? ගිය සතියේ අපවෙන් ඉන්නේ? එහෙමද නැත්ද? මාව ඇහෙනවද? ඇහෙනවද නැත්ද? ඔව් ඇහෙනව නේද? ඇහෙනවා සර්. නේද හරි කවුරුත් උත්තර දෙන්නේ නැහැ නේ ඒකයි බැරි මම දන්නේ ඇහෙනවද කියලා ඉතින් බය වෙන්න එපා උත්තර දෙන්න හරි අපි නම් අපි වන්දින ප්‍රසන්ටේෂන් එක ආශා කරන්න ප්‍රසන්ටේෂන් එක පේනව නේද හැමෝටම ප්‍රසන්ටේෂන් එක පේනව නේද පාත්නා කාලේ ගණනය කරන හැටි බැලුවා අපි එතන දැක්කා පවත්නා කාලේ කොයි වෙලාවකවත් බැඳුම් කර එක කල්පිරීමේ කාලයට වඩා වැඩි වෙන්නේ නැහැ. හැම විටම වගේ බොහෝ උපරිම පවත්නා කාලය වෙන්න පුළුවන් අදාළ බැඳුම් කරේ කල්පිරීමේ දිනය තමයි ඕනම බැඳුම් කර එක උපරිම පවත්නා කාලය වෙන්න පුළුවන්. නමුත් සලාක ගෙවන නිසා බොහෝ විට සලාක ගෙවන බැඳුම් කරයක් ගත්තොත් බොහෝ විට පවත්නා කාලය කල්පිරීමේ කාලයට වඩා අඩු වෙනවා. ඔයගෙන් මතක තියාගන්න සලාක නොගෙවන බැඳුම් කරයක් ගත්තොත් කියන්නේ zero coupon bonds කියලා නේද? මේ සලාක නොගෙවන බැඳුම් කරයක් ගත්තොත් ඒ වගේ බැඳුම් කරයක පවත්නා කාලය එහි කල්පිරීමේ කාලයට සමාන වෙනවා. හිතමු කිසියම් බැඳුම් කරයක් තියෙනවා සලාක ගෙවන්නේ අවුරුදු 4කින් කල්පිරනවා කියලා. ඒ වගේ බැඳුම් කරයක් ගත්තොත් එහි පවත්නා කාලය අවුරුදු 4යි. මතක තියාගන්න සලාක නොගෙවන බැඳුම් කරයක් වුණොත් අදාළ බැඳුම් කරේ කල්පිරීමේ කාලය එහි කල්පිරීමේ කාලයට සමාන වෙනවා. පවත්නා කාලයෙහි කල්පිරීමේ කාලයට සමාන වෙනවා සලාක නොගෙවන බැඳුම් කරයක් වුණොත්. හරි. මේ ටික දැන් දන්නවා හැමෝම නේද?
දැන් දන්නවා පවත්නා කාලය හදන හැටි. දැන් අපි මේ මෙතෙක් වෙලා ඉගෙන ගත්ත මේ පවත්නා කාලයට අපි කියනවා මැකියුලේ ඩියුරේෂන් කියලා. ඉංග්‍රීසියෙන් කිව්වොත් මේ හැදුවනේ ගණන් ඉංග්‍රීසි නේද? ඒත් අපි ඉංග්‍රීසියෙන් කියනවා මැකියුලේ ඩියුරේෂන් කියලා. අංක ටයිප් කරනවා මෙතනදී. ඉංග්‍රීසියට හැදුවනේ අර මුදල් ප්‍රවාහය මට්ටම් කළා නේද? එකක් ඩියුරේෂන් නේ. ඉතින් අපි කියනවා මැකියුලේ ඩියුරේෂන් කියලා. ඒක තමයි අපි ඉංග්‍රීසියට ඉගෙන ගත්තේ. පවත්නා කාලයට අපි ඉංග්‍රීසියෙන් කියනවා මැකියුලේ ඩියුරේෂන් කියලා. සිංහලනොත් එහෙම නිශ්චිත වචනයක් නෑ. තේන්ස් එකකට මැකියුලේ ඩියුරේෂන් මැකියුලේ පවත්නා කාලය කියලාම ඉගෙන ගමු. හරි. ඊළඟට අපි මේ සතිය ඉගෙන ගන්න ඕනේ. තව පවත්නා කාල වර්ගයක් තියෙනවා. ඒ පවත්නා කාල වර්ගය තමයි effective the modified duration කියන්නේ. modified duration. අපි සිංහලෙන් කියනවා වෙනස් කළ පවත්නා කාලය කියලා. මේ modified duration එක හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. පළවෙනි ක්‍රමය තමයි මේක සමාන වෙනවා macular duration. අර GST duration එක තිබ්බනේ. දෙදීම එක ධන e into maturity. e into maturity කියන එක ඉගෙන ගත්තා නේද? කල්පිරීම දින දක්වා ප්‍රතිලාභ. මේ තමයි modified duration වෙන එක විදිය. කොහොමද හොයන්නේ? macular duration එක බෙදනවා එක ධන YTA මෙහෙම නැත්නම් කල්පිරීම දිනය දක්වා ප්‍රතිලාභය. පැහැදිලිද? මේ ඒක ක්‍රමයක් macular duration හොයන. macular duration නෙමෙයි modified duration හොයන එක ක්‍රමයක් තමයි macular duration බෙදීම එක ධන කල්පිරීමේ දිනය දක්වා ප්‍රතිලාභය. ඒක වෙන තව ක්‍රමයක් තියෙනවා modified duration එක. ඒක තමයි presentation එකේ මේ තමයි අපි අර modified duration එක විදිය දෙවන macular duration එක බෙදන් තියෙන්නේ එක ධන කල්පිරීම දිනය දක්වා ප්‍රතිලාභ. මේසි ඊළඟ ක්‍රමය තමයි macular duration වෙන මෙතන දීලා තියෙන සමීකරණය මේ duration කියලා කියන්නේ මේක කතා කරන්නේ modified duration වලට ප්‍රශ්න සමාන. ඒ modified duration හොයන්නේ macular duration බෙදීම එක ධන කල්පිරීම දිනය දක්වා ප්‍රතිලාභය එක ධන YTM කියන එක. අනිත් ක්‍රමය තමයි modified duration සමානයි percentage change in bond price divided by yield change in price. percentage change in bond price කියලා කියන්නේ පැදුම් කරෙහි මිලෙහි ප්‍රතිශතාත්මක වෙනස බෙදීම පොලි අනුපාතයන්ගේ වෙනස. හොඳට මතක තියාගන්න modified duration වන අනිත් සමීකරණය තමයි කිසියම් බැඳුම් කරයක මිලෙහි ප්‍රතිශතාත්මක වෙනස බෙදීම පොලි අනුපාතිකයන්ගේ වෙනස. මේකත් modified duration වෙන එක ක්‍රමයක්. modified duration වෙන ක්‍රම දෙකක් කියන එක ගත්තා. එකක් තමයි macular duration බෙදීම එක ධන YTM. අනිත් ක්‍රමය තමයි බැඳුම් කරයක මිලෙහි ප්‍රතිශතාත්මක වෙනස බෙදීම පොලි අනුපාතයන්ගේ වෙනස. මේ තමයි modified duration වෙන විදිය. ඒතර modified duration එකකින් කියලා කියන්නේ වෙළඳපොලේ පොලි අනුපාතික 100%කින් වෙනස් වුණොත් වටිනාකම් කොච්චරකින් වෙනස් වෙනවද කියන එක තමයි මේ modified duration එකකින් කියන්නේ. හරි අපි ගානක් හදලා බලමු. හරි මේ ගාන කියවන්න බලන්න. කියනවා if the bond yield rise from 7% to 8% කියන බැඳුම් කරයක පොලි අනුපාත නැත්නම් ප්‍රතිලාභය 7 සිට 8 දක්වා කියලා යනවලු. එහෙම ඉහළ යනකොට බැඳුම් කරෙහි මිල 105කින් පහළ යනවලු. අහන්නේ ඔයගෙන් ඩියුරේෂන් එක කීයද කියලා. මේ සමීකරණ ආවිෂ කරලා ටක් ගාලා යනවා. විදිහට දීලා තියෙනවා බැඳුම් කරෙහි මිලෙහි ප්‍රතිශතාත්මක වෙනස දීලා තියෙනවා. පොලි අනුපාතිකයන්ගේ වෙනස දීලා තියෙනවා. අපිට ටක් ගාලා ඩියුරේෂන් එක හොයන්න පුළුවන්. හොයන්න බලන්න කීයද කියලා කියන්න. මොකටම ටක් ගාලා හදන්න පුළුවන් වෙන්නේ. පළවෙනි උදාහරණ කීයද උත්තරේ? හරිම ලේසි. කීයද උත්තරේ? හදවත කට්ටිය නැද්ද? මේ සමීකරණ ගැන අධ්‍යයනය කරන්න තියෙන්නේ. බැඳුම් කරෙහි මිලෙහි
ප්‍රතිශතාත්මක වෙනස බෙදීම පොලි අනුපාතිකයන්ගේ වෙනස. කියන බණ්ඩක් ගාලා උත්තර. ඉතින් උත්තර. උත්තර දෙන්න බෑ නම් මෙතන අඩු ගන්න chat එකේ හරි දාන්න බලන්න උත්තරේ. කීයක් වගේ දෙන්න? හදුවද කට්ටිය? නැද්ද? හදන්න පුළුවන් නේ අමාරුයි. හදන්න පුළුවන් බෑද? හදුවද නැද්ද? කෙනෙක් හරි කියන්න බෑනේ හදුවද කියලා. හදන්න පුළුවන්ද බෑද කියලා අතටම ගන්න කියන්නකො. හදන්න පුළුවන්ද? හදන්න පුළුවන්ද බෑද? මේ මාව ඇහෙනව නේද නැත්තම් ඇහෙන්නේ නැද්ද? ඇහෙනවද? ඇහෙනවද නැද්ද මාව? ඇහෙනවද? මාව ඇහෙනවද? ඇහෙනවද නැද්ද? එහෙමත් උත්තර දෙන්න බෑ. ඇහෙනවා. ඔව්. ඇහෙනවා. ඇහෙනව නේද? කවුරුත් උත්තර දෙන්නේ නැහැ. හරි අමාරුයි ඒක ක්ලාස් එක කරා. අනිත් පන්ති වල නම් එහෙම නැහැ නේද? මෙසරේ තමයි එහෙම වෙලා තියෙන්නේ. දැන් ඇයි කියලා. හරි උත්තරේ කිය දෙන්නේ. දැන් බලමු modified duration හදන්න. සමානයි. දීලා තිබ්බා බැඳුම් කරේ මිලෙහි වෙනස 105යි ප්‍රතිශත ලකුණු අයින් කරොත් 0.05යි. බෙදීම පොලි අනුපාතයක කොච්චර වෙනස් වෙනවද? 100ක නේ 0.01ක. උත්තරේ කීයද තෝරන්නේ? 0.05 බෙදීම 0.01. උත්තරේ කීයද? ඇවිල්ලා 5යි. මේ උත්තරේ ආවද හැමෝටම? මේ උත්තරේ ආවද නැද්ද? මේ උත්තරේ ආවද? උත්තරේ ආවද? හරි. පහ කියන එක උත්තරේ ආවනේ ඉන්නද කියලා මම හිතනවා යනවා. මේ උත්තරේ ඍණාංගයද ධනාංගයද? කල්පනා කරලා කියන්න බෑ. මේ modified duration කියලා ආපු උත්තරේ ඍණාංගයද ධනාංගයද? ඍණාංගයද ධනාංගයද? කියන්න බෑනේ කවුරුහරි කල්පනා කරලා. මේ එන උත්තරේ ඍණද ධනද කියලා අඩුම ගන්න. බුදුනේ පොලි අනුපාතිකයේ වටිනාකම අතර මොන වගේ සම්බන්ධයක් තියෙන්නේ? මූල්‍ය කළමනාකරණයේ වැදගත්ම සම්බන්ධතාවය මොකක්ද? කාටවත් මතක නැද්ද? ඉගෙන ගත්තා නේද මේක? මූල්‍ය කළමනාකරණයේ තියෙන සම්බන්ධතාවය? ප්‍රතිලෝම සම්බන්ධතාවයක් තියෙනවා. ඔව්. පොලි අනුපාතිකයේ වටිනාකම අතර තියෙන්නේ වෙන සම්බන්ධතාවයක් කියලා අපි ඉගෙන ගත්තා නේද? එහෙමනම් මෙතන දෙන උත්තරේ ධනාගයක්ද ඍණාගයක්ද? බුදුනේ. එකක් වැඩි දැනිත් එක අඩු වුණා නේද? නේද? ධන සංඛ්‍යාවකින් ඍණ සංඛ්‍යාවක් බෙදුවොත් උත්තරේ මොකද්ද වෙන්නේ? උත්තරේ මොකද්ද වෙන්න ඕන? මොකක්ද වෙන්න ඕන? ඍණ වෙන්න ඕන. අනිවාර්යෙන් මේ උත්තරේ ඍණ 5ක් වෙන්න ඕන. ඍණ 5ක් අපි සාමාන්‍ය ඍණ අකුර ලියන්නේ ඉස්සරහා ඉගෙන හේතුව තමයි හැමෝම දන්නවා මේක අනිවාර්යයෙන්ම ඍණාගයක් ගන්නවා කියලා. නිසා තමයි අපි ඍණාගයේ ලියන්නේ නැති සාමාන්‍ය. හරි ප්‍රසන්ටේෂන් නැවත ගියොත් ඒක දෙවෙනි ගානෙන් කියනවා. කියනවා ඒක ඩියුරේෂන් එක දීලා තියෙනවා. දැන් කියනවා පොලි අනුපාතික 7 සිට 8 දක්වා කියලා යනවා. දැන් අහනවා බැඳුම් කර මිල කොච්චරකින් වෙනස් වෙනවද කියලා. හදන්න බලන්න. දැන් ඩියුරේෂන් එක දීලා තියෙනවා. ඩියුරේෂන් එකක් දීලා තියෙනවා. පොලි අනුපාතයන්ගේ වෙනසක් දීලා තියෙනවා. එහෙම දීලා අහනවා මිල කොච්චරකින් වෙනස් වෙනවද කියලා. හරි විනාඩියක් දෙන්නම් ටැග් ගන්න බලන්න.
හරි අපි එහෙනම් ගාන හදමු. අපිට දීලා තියෙන්නේ මොකද්ද? දැන් අපි දන්නවා ඩියුරේෂන් එක 5යි. දන්නවා ඩියුරේෂන් එක 5යි කියන්නේ අනිවාර්යයෙන්ම ඍණ අගයක් කියලා මම කියවන්නේ. ඍණ 5යි කියලා ලියා ගන්න. ඩියුරේෂන් එක ලකුණක් දීලා නැතිව දුන්නත් ඒ කියන්නේ ඍණ කියන එක තමයි එකෙන් තේරුම. අපි දන්නේ නැත්තේ මිලෙහි වෙනස පොලි අනුපාතික වෙනස දීලා තියෙන ආයත 0.1යි කියලා නේද? දැන් මොකද අපිට කරන්න තියෙන්නේ? අවස්තුලිතයක් කරන එක නේ කරන්න තියෙන්නේ. එතන ඍණ ලකුණ දාපු නිසා මට පෙන්වන්න බෑ. ඒ නිසා මම ඍණ ලකුණ නැතුව මේක ලියන්නම් දැනට. ඒතර 5 සමානයි. අපි x කියලා දාමු මිලෙහි වෙනස බෙදීම පොලි අනුපාතික වෙනස 0.1යි. එවනම් x සමානයි 0.1 වැඩි කිරීම ඍණ 5. මොකද කියන්නේ ඍණ 5ක් ඉන්නවා. මෙතන x කියලා කියන්නේ 0.1 ප්‍රතිශතයක් කරගෙන આવොත් උත්තරේ 105යි වෙනවා නේද? මම කොච්චරකින් මිල වෙනස් වෙනවද? 105කින් වෙනස් වෙනවා නේද? මේ බැඳුම් කරේ අදාළ රඳපොලේ පොලි අනුපාතික 102කින් වෙනස් වුණොත් මේ බැඳුම් කරේ මිල 105කින් වෙනස් වෙනවා කියලා තමයි මේකෙන් කියන්නේ. පැහැදිලිද හදපු හැටි? මම හිතනවා පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැති කවුරු හරි ඉන්නවා නම් කියන්න. මම මේක දෙවෙනි එක ගන්න බලන්න. තුන්වෙනි එක අන්තිම කොටස කියනවා බොන්ඩ් එක තියනවලු පවත්නා කාලය 7.2යිලු. එක කියනවා පොලි අනුපාතික 8.3 සිට 7.9 දක්වා අඩු වුණාලු. අහන්නේ බැඳුම් කරෙහි මිලෙහි කොච්චරකින් වෙනස් වෙනවද කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? පොලි අනුපාතික අඩු වෙලා. එහෙනම් වටිනාකම් වැඩි වෙනවද අඩු වෙනවද? පොලි අනුපාතික අඩු වුණොත් වටිනාකම් වලට මොකද වෙන්නේ? දැන් අපි කතා කරා නේද වැදගත්ම සම්බන්ධතාවයක් ගැනීම කියන්නේ. පොලි අනුපාතික අඩු වුණොත් වටිනාකම් වලට මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වෙන්න ඕනේ නේද? හරි. එහෙනම් බලන්න කොච්චරකින් වැඩි වෙනවද කියලා. හරි ඉස්සෙල්ලා හදපු ගාන වගේම නේද? දැන් ඩියුරේෂන් එක 7.2යි. පොලි අනුපාතික අඩු වෙලා තියෙනවා. වටිනාකම් කොච්චරකින් වෙනස් වෙනවද කියලා මේක තමයි වැඩි වෙන්න ඕනේ. කීයක් කරනවද? ආයෙත් කියාගත්තොත් 7.2 සමානයි. ඒකත් ඍණ 7.2 වෙනවා මම ලියාගන්න කියන නිසා මම ලියන්නේ. අපි දන්නේ මිලේ වෙනස x කියලා ගමු. ඒක පොලි අනුපාතික වෙනස් වෙනවා 0.04කින්. ප්‍රතිශත ලකුණ අයින් කරොත් 0.02යි 4යි නේද? ප්‍රතිශත ලකුණ අයින් කරොත්
0.0007 ප්‍රතිශත ලකුණ අයින් කරොත් 0.0004 ආවේ කොහොමද? ගාන දීලා තියෙනවා පොලි අනුපාතික 8.3 සිට 8.9 දක්වා අඩු වෙලා. එහෙනම් මේ 8.9න් 8.3ක් අඩු කරනවා තමයි මේ උත්තරය ආවේ. ඒක ප්‍රතිශත ලකුණ අයින් කරා තමයි 0.0004 ආවේ. හතර මේක සුළු කරොත් x සමානයි ඍණ 7.2 වැඩි කිරීම ඍණ 0.00 උත්තරය වෙලා ඒ තමයි ප්‍රතිශතයක් ගත්තොත් 0.3කින් ඉර වෙනස් වෙනවා නේද? මේ උත්තරය ආවද හැමෝටම? මේ උත්තරය ආවද හැමෝටම? ආවද නැද්ද? විශ්ව ස්ථානයේ තියෙනවා මේකේ. මේ උත්තරයක් එනවා නේද? ඒ කියන්නේ පොලි අනුපාතික 0.04කින් වෙනස් වුණොත් වටිනාකම මෙච්චරකින් වෙනස් වෙනවා කියන එක තමයි එකකින් කියන්නේ. sorry මේක 0.04කින් වෙනස් වෙනවා. වෙන 0.02.4. ඔත් කිව්ව නෑ නේද? දශ බිංදුව කරේ දෙකල්ශම 8.8කින් වෙනස් වෙනවා. ඒකයි ඉතින් කියන්නේ. මේකේ උත්තරයක් එන්නේ නැහැ මොකට. ආද මෙහෙම උත්තරයක්? හරි. කවුරුත් උත්තර දෙන්නේ නැති නිසා මම හිතනවා මොකට මේ උත්තරේ එන්නේ නැති කියලා. අපි එමුනම් ඩියුරේෂන් එකකින් අපි ඉගෙන ගත්තා මැක්‍රෝ ඩියුරේෂන් ඉගෙන ගත්තා මොඩිෆයිඩ් ඩියුරේෂන් ඉගෙන ගත්තා නේද? ඊළඟ මේ ඩියුරේෂන් එකේ තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා. අපි කිව්වනේ ඩියුරේෂන් එකේ මනින්නේ පොලි අවදානම කියලා. ඒක ඩියුරේෂන් එකේ මනින්නේ කරොත් ඔකට මේ white board එක කියන එක පේනවද නේද? නම දැන් ගත්තොත් මේව ප්‍රස්තාරයක් ඇල්ලුවොත් මේ පැත්තේ තියෙන්නේ price එක පැත්තේ තියෙන්නේ price එක මේකේ තියෙන්නේ පොලි අනුපාතිකය YTF කියලා ගමු. මේ පැත්තේ තියෙන price එක මේ පැත්තේ තියෙන YTF. හරිද? එතකොට ඩියුරේෂන් එකෙන් මනින්නේ මෙන්න මේ වගේ සම්බන්ධතාවය. පොලි අනුපාතිකයි මිලයි අතර තියෙන සම්බන්ධතාවය නේද? අපි දන්නවා පොලි අනුපාතික පහළ ගියොත් මොකද වෙන්නේ? වටිනාකම් ඉහළ යනවා. මෙන්න මේක තමයි ඩියුරේෂන් එකේ මනින්නේ. මේක තමයි මේ දෙක මෙන්න මේ ප්‍රස්ථාරය තමයි ඩියුරේෂන් එකෙන් මනින්නේ. ඒතර මේ ඩියුරේෂන් එක කියලා කියන්නේ ඇත්තටම මෙන්න මේ ප්‍රස්ථාරය මෙන්න මේ ස්ලෝප් එක. දන්නවනේ අනුක්‍රමණය කියලා කියන එක නැතිව නේද? මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය තමයි මේ ඩියුරේෂන් කියලා කියන්නේ. මැච් කරපුවා දන්නවා ඇති. ඒකයි මම කිව්වේ මේක හැමතිස්සෙම ඍණ උත්තරයක් තියෙන එක. ඒ නැතිනම් දෙරිණ උත්තරයක් තියෙන. මේ දෙක අතර සම්බන්ධතාවයේ පහළට බෑවුමන හැඩයක් ගන්න නිසා නේද? මේ දෙක අතර තියෙන ඍණ සම්බන්ධතාවයක් ඒ නිසා තමයි පහළට බෑවුමන වක්‍රයක් කියලා තමයි තියෙන්නේ. ඒතර මේක තමයි ඩියුරේෂන් එකෙන් මනින්නේ. ඩියුරේෂන් එකෙන් මනින්නේ මිල සහ පොලි අනුපාතික අතර තියෙන මේ වගේ සරල රේඛීය සම්බන්ධතාවයක් මනින්නේ. නමුත් ඇත්ත මිල වෙනස් වීම මේ වගේ නෙවෙයි. ඇත්තටම මිල වෙනස් වීම ගත්තොත් මේකත් එක්සෑම් එකේ නිතරම අහ ප්‍රශ්නයක් නිසා හොඳට බලා ගන්න.
මිල වෙනස් වීම ගත්තොත් මෙන්න මේ වගේ හැඩයක් තමයි ගන්න. මම මේ රතු පාටින් ගන්නේ. රත්ත මිල වෙනස් වීම ගත්තොත් මේ වගේ වක්‍ර හැඩයක් ගන්න. මේ සරල රේඛීය හැඩයක් නෙමෙයි ගන්න. මේ වගේ වක්‍ර හැඩයක් ගන්න. පේනවා ඇති ඩියුරේෂන් එකේ එන උත්තරේ නිවැරදිම නෙවෙයි නේද? ඇයි නිවැරදි නැහැ කියලා කියන්නේ? ඩියුරේෂන් එකේ එන උත්තරේ නිවැරදි නැති වෙන්න හේතුව මොකක්ද? මෙන්න මේ ગેප් එක ඩියුරේෂන් එකේදී කන්සිඩර් කරන්නේ නැහැ නේද? මෙන්න මේ කළු රේඛාවයි මේ රතු රේඛාවයි අතර මේ ગેප් එකක් තියෙනවනේ. මේ ગેප් එක ඩියුරේෂන් එකේදී ගණන් ගන්නේ නැහැ. නිසා තමයි ඩියුරේෂන් එක ඉතා නිවැරදි ක්‍රමයක් වෙන්නේ නැත්තේ. නිසා වඩාත්ම නිවැරදි ක්‍රමයේ ගන්න මේ ඩියුරේෂන් එකට උත්තලතාවය කියන එක එකතු කරන්න ඕනේ. දැන් ස්ලයිඩ් එකට ගියොත් මෙන්න මේ උත්තලතාවය කියලා කියන්නේ මේ මිලයි පොලි අනුපාතික සම්බන්ධ වෙන මේ වක්‍රයේ වක්‍රතාවයට තමයි උත්තලතාවය කියලා කියන්නේ. ඒතර මේ වක්‍රතාවය වැඩි වෙන උත්තලතාවය වැඩි. ඒතර ඩියුරේෂන් එකේ උත්තරේ නිවැරදි නෙවෙයි. වක්‍රතාවය වැඩි වෙන ඩියුරේෂන් එකේ උත්තරේ වැරදි. හරිද? ඒ නිසා අපි හරිම පිළිතුර ගද්දී ඩියුරේෂන් එකට අමතරව උත්තලතාවය සම්බන්ධ කරලා තමයි ගාන හදන්න ඕනේ. ඒ තමයි මෙන්න මේ වගේ සමීකරණයක් තියෙනවා මේක එක්සෑම් එකට අවශ්‍ය නැහැ. එක්සෑම් එකට අවශ්‍ය වෙන්නේ මේ උත්තලතාවය කියන්නේ මොකක්ද ඒකේ වැදගත්කම මොකක්ද කියන්නේ. ඒ වගේම මේ උත්තලතාවය වැදගත් උනේ මෙන්න මේ විදිහට ප්‍රස්ථාරය ඔයගොල්ලන්ට ඇද්දලා පෙන්වන්න පුළුවන්. වෙන ඇති ඩියුරේෂන් එකේ මනින්නේ මේ වගේ සරල රේඛීය සම්බන්ධතාවයක්. නමුත් ඇත්ත මිල සහ වටිනාකම් අතර සම්බන්ධතාවය මේ වගේ වක්‍ර හැඩයක් ගන්නවා. ඒ නිසා ඩියුරේෂන් එකෙන් එන පිළිතුර නිවැරදි නොවේ. ඉතින් සම්බන්ධ කරන්න ඕනේ. නිවැරදි පිළිතුර ලබා ගන්න මේ වක්‍රයේ වක්‍රතාවයත් ගණනය කරන්න ඕනේ. වක්‍රතාවය ගණනය කරන උත්තලතාවයේ ඩියුරේෂන් අමතරව අපි උත්තලතාවයත් ගණනය කොට ඒ දෙකෙන්ම තමයි අපි උත්තරේ කියන්නේ. ඒක තමයි බලාපොරොත්තු වෙන උත්තර එක්සෑම් එකට. උත්තලතාවය කියන එක මොකද්ද? උත්තලතාවය දෙගත්තම එක්සෑම් එකේ විතරම අහ ප්‍රශ්නයක්. හරි. එහෙනම් සිරාදයන් සුරකුම්පත් සම්බන්ධයෙන් මෙන්න මේ ටික දැනගත්තාම ඇති අපි කතා කරන්නේ ගිය සතියේ නේද? බැඳුම් කරයක් කියන්නේ මොකද්ද? වටිනාකම කියන්නේ මොකද්ද? ඒ වගේම බැඳුම් කරයක වටිනාකම හොයන්න ඉගෙන ගත්තා නේද? ඒ වගේම බාහදාකාර දීපත් වගේ දේවල් වටිනාකම හොයන්න ඉගෙන ගත්තා මතකද නේද? ඒවල අවුරුද්දට වඩා අඩු කල්පිරීමේ කාලයක් සහිත උපකරණ වලට අපි කියන වටම් උපකරණ කියලා නේද? ඒවැ වටිනාකම හොයන්න ඉගෙන ගත්තා. අපි ගිය සතියේ ඉගෙන ගත්ත ඩියුරේෂන් එක ගණනය කරන්න. මේ සතිය අපි ඉගෙන ගත්තා මැක්‍රෝ ඩියුරේෂන් සහ ඉෆෙක්ටිව් ඩියුරේෂන් කියන්නේ මොකද්ද? ඊට අමතරව අපි ඉගෙන ගත්තා උත්තලතාවය කියන්නේ මොකද්ද කියලා. ඒ ටික දැනගත්තාම ඉතින් ස්ථිරාදයන් සුරකුම්පත් සම්බන්ධයෙන් මොනවා හරි ගැටලු තියෙනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න බලන්න. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. කවුරුත් උත්තර දෙන එකකින් මම හිතන්නේ කාටවත් ප්‍රශ්නයක් නෑ වගේ ස්ථිරාදයන් සුරකුම්පත් සම්බන්ධයෙන්. එහෙනම් කියන්න බලන්න මම මෙතෙක් කල් දීපු හෑන්ඩ් අවුට්ස් වලින් කරමු නැති පාඩම් මොනවද තියෙන්නේ? පොඩක් කියන්නකෝ. අපි මෙතෙක් කල් කතා කරා මුදලේ කාරිනාගේ කතා කරා නේද? ඊට අමතරව අපි කතා කරා ප්‍රාග්ධන අයවැය කරන පාඩම් කතා කරා. ඒ වගේම අනුපාත විශ්ලේෂණය කතා කරා නේද? අනුපාත විශ්ලේෂණය කතා කරා. පොඩ්ඩක් කියන කරවද නැද්ද කියලා අපි අනුපාත විශ්ලේෂණය කතා කරා නේද? කතා කරා. ඊට අමතරව දැන් අපි ස්ථිරාදයන් පෙරකුම්පත් පාඩම් කතා කරා. ඊට අමතරව මම දීපු හෑන්ඩ් අවුට් වලින් කරපු නැති දේවල් තියෙනවා. මම දීපු හෑන්ඩ් අවුට්ස් වලින් කරපු නැති පාඩම් මොනවා හරි තියෙනවා. ගිය සතියේ කිව්වා සර් අර මේ විනිමය අනුපාත ගැන කතා කරනවා කියලා. ඒක දීලා නම් නෑ වගේ. හෑන්ඩ් අවුට් එකක් දීලා නෑ නේද? හරි. ඊට අමතරව මම දැන් දීපු හෑන්ඩ් අවුට් ඔක්කොම කරලා තියෙනවා. ඔව් සර්. හරි. අපි එහෙමනම් අද අපි පටන් ගමු කොටස් කියන පාඩම. මට හෑන්ඩ් අවුට් එක මම හිතන්නේ දීලා නෑ. මම උනට මෙතනින් ෂෙයා කරන්නම්. එච්චර අමාරු පාඩමක් නෙවෙයි. මේ මම හෑන්ඩ් අවුට් එක ඔකට ෂෙයා කරන්න කියන්නම් IPSL එකට. නැත්නම් මට දැන් පොඩ්ඩක් මම දැන් මෙතනින් ෂෙයා කරනවා කට්ටියට. පොඩ්ඩක් මම පුළුවන් මෙතනින් ෂෙයා කරන්න.
හමන්නේ මට ඔකට ඊමේල් ඇඩ්‍රස් දෙන්නේ නැහැ ෂෙයා කරන්න. මම ඉතින් ප්‍රසන්ටේෂන් එක පෙන්නන මම පස්සේ මේ පාඩමෙන් පස්සේ මම IDSL ට එවන්න කියනවා කටින් හෑන්ඩ් අවුට් එක. අපි අද කතා කරමු කොටස් කියන පාඩම. චරමාරු පාඩමක් නෙමෙයි අපිට අගල කරමු. මම මේක විශේෂයෙන්ම කරන්න හිතුවේ මේ සැරේ එක්සෑම් එකේ ලකුණු 20ක ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය කොටස් වල එච්චර ලකුණු ප්‍රමාණයක් විතර කල එක්සෑම්ස් වල ඇවිල්ලා තිබ්බේ නැහැ. මොකද මේ සැරේ විතරක් කුමක් හෝ හේතුවක් මත ලකුණු 20ක ප්‍රශ්නයක් තියෙනවා. බය. පොඩ්ඩක් ඉන්න මම ෂෙයා කරන්න. හරි මේ ප්‍රසන්ටේෂන් එක හැමෝටම පේනවද? පේනවද නැද්ද? පේනවද? පේනවනේ හරි. එහෙනම් අපි මේ කොටස් පාඩම කරමු. මේ දවස්වල කොටස් වල දෙකේ මොකද වෙන්නේ? වැඩි වෙනව නේද ටිකක්? වැඩි වෙනවා ආය කඩක් නැත්නම් ආය වැඩි වෙනව නේද? වෙන්නේ කොටස් වල. ඒ ගැන දැනගෙන ඉන්නවා මේ දවස්වල නේද? ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් කරද්දී වෙළඳපොලේ වෙන දේවල් අනිවාර්යයෙන්ම වැදගත්. එක්සෑම් එකේ මම ප්‍රශ්න අහනවා. ඒ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලාගෙන තියාගන්න. පොඩ්ඩක් zoom කරන්න. zoom කරන්න බැරි වෙන්නේ කවන්නේ. හරි පේනවනේ ප්‍රශ්නයක් නැහැ නේද? ස්ලයිඩ්ස් වල පොඩියට පේන ඇති ටිකක් ලොක් කරන්න දෙයක් නෑ මම පේන්නේ කරලා. හරි කවන්නේ උනා කරන්නේ. හරි අපි එනම් බලමු කොටසක් කියන්නේ මොකක්ද කියලා. කොටසකින් පෙන්눔 කරන්නේ මොකක්ද? කොටසක් මගින් පෙන්눔 කරන සමාගමකට තියෙන අයිතිය සමාගමක අයිතිය පෙන්눔 කරන සාමාන්‍ය කොටස් වලින් කොටස් ගත්තොත් විවිධ වර්ග තියෙනවා. වර්ගීය කොටස් කියලා જાතියක් තියෙනවා. සාමාන්‍ය කොටස් කියලා තියෙනවා. ඒක සාමාන්‍ය කොටස් ගත්තොත් සාමාන්‍ය ඡන්ද කොටස් කියලා જાතියක් තියෙනවා. සාමාන්‍ය නිශ්චන්ද කොටස් කියලා જાතියක් තියෙනවා. ඒ වර්ගීය කොටස් ගත්තොත් විවිධ වර්ග තියෙනවා තවත්. ඒ වගේ කොටස් වලින් නමුත් සාමාන්‍ය කොටස් වලින් තමයි සමාගමක අයිතිය පෙන්වන්නේ. ඒ සාමාන්‍ය කොටස් හිමියන්ට තමයි සමාගමේ පාලනය කිරීම සඳහා අධ්‍යක්ෂක මණ්ඩලය පත් කිරීමේ අයිතිය හම්බෙන්නේ සාමාන්‍ය කොටස් හිමියන්ට. අනිත් කොටස් හිමියන්ට එහෙම අයිතියක් හම්බෙන්නේ නැහැ.
ඊළඟට මේ අයිතිය පෙන්වුම් කරේ කොටස් සහතිකයේ මගින් ඊළඟට අධිගතම දෙම කොටස් හිමියෙකු වීමෙන් ව්‍යාපාරයේ දෛනික ව්‍යාපාර කටයුතු වලට සම්බන්ධ කියන එක. වාට ගිහිල්ලා බිස්නස් එකේ මේ අද බඩු කීයක් ගන්නවද අද ගොඩක් කීයක් විකුණනවද ඒ වගේ දෛනික තීරණ වාට ගන්න බෑ කොටස් හිමියෙකු වුණා කියලා. ඒ සඳහා ඔයා වෙනුවෙන් එක්කෙනෙක් පත් කරනවා. එයාට අපි කියනවා අධ්‍යක්ෂක මණ්ඩලය කියලා. එතන මේ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්නේ කොටස් හිමියන් විසින් වාර්ෂික මහා සභා රැස්වීමේදී. ඒතර අධ්‍යක්ෂක මණ්ඩලය වැඩ කරන්න ඕනේ කොටස් හිමියන්ගේ අරමුණ ඉටු කිරීම සඳහා. අපි දන්නවා කොටස් හිමියන්ගේ අරමුණ මොකක්ද? ෆයිනෑන්ෂල් මැනේජ්මන්ට් වලට අනුව අධ්‍යක්ෂක මණ්ඩලය මොකක් වෙනින් වැඩ කරන්න ඕනේ? අධ්‍යක්ෂක මණ්ඩලය අයිතිකරුවන්ගේ ධනය උපරිම කිරීම සඳහා තමයි වැඩ කරන්න ඕනේ. නමුත් සමහර වෙලාවට අධ්‍යක්ෂක මණ්ඩලය අයිතිකරුවන්ගේ ධනය උපරිම කරන්න යන්නේ නැතුව ඒ කට්ටියගේ ධනය උපරිම කරගන්න හදනවා නේද? ඒක අපි කිව්වා ගැටලුවක්. මොකක්ද ඒ ගැටලුව අපි කිව්වේ? අපි කතා කරා. ඒක විශේෂ නමක් කිව්වා. ඒ ප්‍රශ්නෙට. ඒකට කිව්වා නියෝජ්‍යත්ව ගැටලුව කියලා. මතකද නේද? නියෝජ්‍යත්ව ගැටලුව කියලා කිව්වේ අධ්‍යක්ෂක මණ්ඩලය අයිතිකරුවන් වෙනුවෙන් වැඩ කරන්නේ නැතුව ඒ කට්ටිය වෙනුවෙන් වැඩ කරන්න ගියොත් එතනදී මත වෙනවා නියෝජ්‍යත්ව ගැටලුව. හරි. ඊළඟට මේ අයිතිකරුවෙකු වුණොත් ව්‍යාපාරයේ ලාභයෙන් සහ වත්කම් වලින් කොටසකට වඩා අයිතියක් හම්බ වෙනවා. ව්‍යාපාරයේ ලාභාංශයෙන් තමයි හම්බෙන්නේ. නමුත් වාගේ ව්‍යාපාරයේ වත්කම් වලට අයිතියක් තිබ්බත් ඒ වත්කම් වාට ගෙදර ගෙනියන්න බෑ. ඒ අයිති වාට ගන්න පුළුවන් වෙන්නේ ව්‍යාපාරයේ බංකොලොත් වෙලා ඒ වත්කම් බෙදා හැරීමක් කරොත් විතරයි වයි වත්කම් වලට අයිතියක් තියෙන්නේ. නැත්නම් වාට වත්කම් ගෙදර ගෙනියන්න බෑ අයිතියක් තිබ්බත්. අනිත් දේ තමයි කොටස් හිමියෙක් නිසා අනිත් අයට කිව්වට පස්සේ කිසියම් දෙයක් කිසියම් සමාගමක් බංකොලොත් වුණොත් ඒ බංකොලොත් වුණාට පස්සේ අනිත් ඔක්කොටම ගෙවුවට පස්සේ කීයක් හරි ඉතුරු වුණොත් තමයි කොටස් හිමියන්ට හම්බෙන්නේ. නැත්නම් කොටස් හිමියන්ට කීයක්වත් හම්බ වෙන්නේ නැහැ. ඊළඟ තමයි කොටස් හිමියෝ තමයි සමාගමේ අවදානම් බාරගන්නේ. සමාගමක් බංකොලොත් වුණොත් ඒ අවදානම සම්පූර්ණයෙන්ම යන්නේ කොටස් හිමියන්ට. අනිත් එක තමයි කොටස් වල ඇති ප්‍රධානම ලක්ෂණ තමයි සීමා සහිත වගකීමක් තියෙනවා. සීමා සහිත වගකීමක් කියලා කියන්නේ සමාගමක් බංකොලොත් වුණාට පස්සේ ණය හිමියන්ට සල්ලි ගෙවන්න මදි වුණොත් ගෙදරින් සල්ලි ගෙනල්ලා ගෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. දෙක තමයි සීමා සහිත වගකීම කියලා කියන්නේ. මේ මම හිතනවා කට්ටිය හැමෝම දන්නවා මේ කට්ටිය ඉගෙන ගන්න ඇති නේද? මේ කොටස් ප්‍රාග්ධනය කියලා කියන්නේ රෙවලේසි කොටසක වටිනාකම වැඩි කිරීම නිකුත් කළ කොටස් කරන්න. සමාගම නිකුත් කරන්න පුළුවන් කොටස් ගන්න අවසරලත් ප්‍රාග්ධනය කියලා කියනවා. ඒ අවසරලත් ප්‍රාග්ධනයේ ප්‍රමාණය සමාගමේ සමාගම ලියාපදිංචි කිරීමේ ලියකියවිල දක්වලා තියෙනවා නේද? අපිට දන්නවනේ නේද? සමාගම ලියාපදිංචි කරන විදිහම ඉගෙන ගන්න ඇති නේද? ඒවා කරම එක්සෑම් එක දෙකක් නේ. අවසරලත් කොටස් කියන්නේ සමාගමක නිකුත් කරන්න පුළුවන් මුළු කොටස් ප්‍රමාණය තමයි අවසරලත් කොටස් ප්‍රාග්ධනය කියලා කියන්නේ. නමුත් සමාගමක් මුළු අවසරලත් ප්‍රාග්ධනයම නිකුත් කරන්නේ කි කොටසක් විතරයි නිකුත් කරන්නේ. ඒකට අපි කියනවා නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය කියලා. සමාගම නිකුත් කරන කොටස් වල කියනවා නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය කියලා. කොටසක නාමික වටිනාකම කියලා දෙයක් දැන් කියන්නේ ඉස්සර තිබුණා. කොටස් අධිමිල කියලා දෙකුත් දැන් නැහැ. ඒක දැනගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. කරමු. වර්තමානයේ කොටස් ප්‍රාග්ධනය කියලා කියන්නේ කොටස් ගන්න වැඩි කිරීම නිකුතු මිල. දැන් අධිමිල අවමිල කියලා දෙයක් අපි බලන්නේ ඉස්සර වගේ. ප්‍රේමිකම කියන අයිතිකරුවන්ට අයිතිය ප්‍රේමිකම වෙනට ඉගෙන ගත්තා නේද? ගෙනුම් කරන සමීකරණයට අනුව ගෙනුම් කරන සමීකරණය මොකක්ද තියෙන්නේ? වත්කම් සමානයි හිමිකම ධන වගකීම්. ඒ නිසා හිමිකම කියන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ උත්තරේ නේද? ඒ විදිහට අපිට හිමිකම හොයාගන්න පුළුවන්. ඒ හිමිකම තමයි සාමාන්‍ය කොටස් හිමියන්ට දෙන අයිතිය. මේ කොටස් ගත්තොත් මම ඉස්සෙල්ලා කිව්වා සාමාන්‍ය කොටස් සහ වර්ණීය කොටස් හැටියට කොටස් දෙකක් තියෙනවා. ඒතර සාමාන්‍ය කොටසේ වර්ණීය කොටසේ වෙනස් වෙන ප්‍රධානම දේ තමයි සාමාන්‍ය කොටස් හිමියන්ට ඡන්ද අයිතිය තියෙනවා. වර්ණීය කොටස් හිමියන්ට ඡන්ද අයිතියක් නැහැ. ඒතර ඡන්ද අයිතිය වැදගත් වෙන්නේ ඇයි? ඡන්ද අයිතිය තියෙන අය තමයි අධ්‍යක්ෂක මණ්ඩලයේ පත් කිරීමේ අයිතිය හම්බ වෙන්නේ. ඡන්ද අයිතිය නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයේ පත් කිරීමේ අයිතියක් නැහැ කට්ටිය. දැන් ලාභාංශ ගත්තොත් සාමාන්‍ය කොටස් හිමියන්ට නිශ්චිත ලාභාංශයක් නැහැ. අවුරුද්දෙන් අවුරුද්ද සමාගමේ සමාගම ලබන ලාභයේ ප්‍රමාණය මත තමයි ලාභාංශ ප්‍රමාණය තීරණය වෙන්නේ. නමුත් වර්ණීය කොටස් ගත්තොත් විශේෂත්වය තමයි ඒවට නිශ්චිත ලාභාංශයක් තියෙනවා.
ලාභාංශ ප්‍රතිශතය වෙනස් වෙන්නේ නැහැ. හැම අවුරුද්දෙම එකම ලාභාංශ ප්‍රමාණය තමයි හම්බෙන්නේ. සාමාන්‍ය කොටස් ගත්තොත් නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඡන්ද කොටස් සහ නිශ්චන්ද කොටස් කියලා. ඒතර සාමාන්‍ය කොටස් වලත් ඡන්ද අයිතිය අනුව තමයි මේ කොටස් දෙකකට බෙදලා තියෙන්නේ. ඡන්ද අයිතිය තියෙනවට අපි කියනවා ඡන්ද කොටස් කියලා. ඡන්ද අයිතිය නැතිවට අපි කියනවා නිශ්චන්ද කොටස් කියලා. ඊළඟ වර්ණීය කොටස් ගත්තොත් සමුච්චිත කොටස්, සමුච්චිත නොවන කොටස්, නිදහස් කළ හැකි වර්ණීය කොටස්, නිදහස් කළ හැකි වර්ණීය කොටස් වශයෙන් විවිධ වර්ග කීපයක් තියෙනවා. ඒක පස්සේ කතා කරමු. වර්ණීය කොටස් වර්ග මොනවද කියලා. ඒතර සාමාන්‍ය ඡන්ද කොටසක් ගත්තොත් මේගොල්ලෝ තමයි සමාගමේ අයිතිකරුවෝ වෙන්නේ. මේගොල්ලෝ තමයි ඡන්ද අයිතිය තියෙන නිසා සමාගම පාලනය කරන්නේ මේ කට්ටිය. ඉස්තර ලාභාංශයක් නැහැ. ඒතර ලාභාංශ ගෙවද්දිත් හැබැයි ප්‍රමුඛත්වය හම්බෙන්නේ නැහැ. වර්ණීය කොටසින් වෙන ලාභාංශ ගෙවුවට පස්සේ තමයි මේ කට්ටියට ගෙවන්නේ. ඒ වගේම සමාගමක් ඈවර කරනවා කියන්නේ බහලා දානකොට වර්ණීය කොටස් හිමියන්ට ගෙවුවට පස්සේ ඉතුරුනොත් තමයි සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවන්නේ. ඒතර මේවා ගත්තොත් නිදහස් කළ නොහැකි කියන එක නිදහස් කරන්න හැකි කියන එකේ තේරුම තමයි සමාගමක් ඈවර කරන දවස් දක්වා මේ ප්‍රාග්ධනය තියෙනවා. මේගොල්ලෝ තමයි වක්කීම් බාරගන්නේ. ඒ නිසා තමයි අනිත් අයට ගෙවුවට පස්සේ ඉතුරුනොත් විතරයි මේ කට්ටියට සල්ලි ගෙවන්නේ. ඒ නිසා මේ කට්ටිය තමයි ව්‍යාපාරයක අවදානම් බාරගන්නේ. නිශ්චන්ද කොටස් ගත්තොත් අනිකුත් ලක්ෂණ ඔක්කොම තියෙනවා. අපි කලින් කතා කරපු ලක්ෂණ ඔක්කොම තියෙන නිශ්චන්ද කොටස් වල එක වෙනස තමයි ඡන්ද අයිතිය විතරක් නෑ. ඒතර ගොඩක් සමාගම් මේ නිශ්චන්ද කොටස් නිකුත් කරන්න කැමති. ඒකට හේතුව තමයි නිශ්චන්ද කොටස් නිකුත් කරොත් ඒ නිශ්චන්ද කොටස් හිමියන්ට ඡන්ද අයිතියක් නැති නිසා සමාගමේ පාලන කටයුතු වලට මේ කට්ටිය බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා දැන් ඉන්න කොටස් කරෝ ටිකක් කැමති නිශ්චන්ද කොටස් නිකුත් කරන්න. වර්ණීය කොටස් ගත්තොත් වර්ණීය කොටස් හිමියන්ට විශේෂ අයිතීන් කීපයක් හම්බ වෙනවා. ඒ අයිතීන් තමයි ස්ථිර ලාභාංශයක් හම්බ වෙනවා. ලාභාංශ ගෙවද්දි ප්‍රමුඛත්වය හම්බ වෙනවා. වගේම ඇවර කරද්දි සාමාන්‍ය කොටස් හිමියන්ට කලින් ඒ කට්ටියගේ ප්‍රාග්ධනය ගෙවනවා. එකම අවාසිය තමයි වර්ණීය කොටස් ගත්තොත් ඡන්ද අයිතියක් හම්බ වෙන්නේ නැහැ. ඒතර ඡන්ද අයිතියක් හම්බ වෙන්නේ නැහැ කියන එකේ තේරුම තමයි සමාගමේ පාලන කටයුතු වලට සම්බන්ධ වෙන්නේ හැකියාවක් නැහැ වර්ණීය කොටස් හිමියන්ට. ඒ තමයි අර මං කිව්ව වර්ණීය කොටස් වර්ග පොඩ්ඩක් මේක ඉක්මනින් කරන්නේ. ඒවා හැමෝම දන්න නිසා නේද? ඒකෙන් මතක් කරන්න දෙයක් නෑ. මේවා මම හිතන්නේ 11 වසර 10 වසර කොමර්ස් පන්තියේ ඉගෙන ගන්න අපි නේද? නිසා මේවා හරිම සරල දේවල් පොඩක් නෝට් එකේ කියව ගන්න. මේ සමුච්චිත වර්ණීය කොටස් අසමුච්චිත වර්ණීය කොටස් හැටියට කොටස් දෙකක් තියෙනවා. සමුච්චිත සමුච්චිත නොවන වර්ණීය කොටස් කියලා වර්ග දෙකක් තියෙනවා. සමුච්චිත වර්ණීය කොටස් කියලා කියන්නේ පසුගිය අවුරුදු වල හිඟ ලාභාංශ ලැබීමට අයිතියක් තියෙනවා නම් ඒවට අපි කියනවා සමුච්චිත වර්ණීය කොටස් කියලා. දැන් සමාගමක් ගත්තොත් ලාභාංශ ගෙවන ලාභ තියෙන්නේ නේද? දැන් බැරිවිරාත් මේ අවුරුද්දේ ලාභයක් නැත්නම් ලාභාංශ ගන්න පුළුවන් බෑනේ නේද? ඒ වගේ අවුරුද්දක හිතමු ගිය අවුරුද්දේ ලාභයක් තිබ්බේ නැහැ. නිසා ලාභාංශ ගෙවුවේ නැහැ. 2021 ආවට පස්සේ සමාගම ලාභ ලබනවා. ඒ වගේ වෙලාවක අර වර්ණීය කොටස් වලට වර්ණීය කොටස් හිමියන්ට ගිය අවුරුද්දේ හිඟ ලාභාංශයක් තිබ්බනේ. ඒ හිඟ ලාභාංශයත් මේ අවුරුද්දේ ලාභයෙන් අය කරගන්න පුළුවන් නම් ඒවට තමයි මේ සමුච්චිත වර්ණීය කොටස් කියලා කියන්නේ. ඒ වගේ සමුච්චිත නොවන වර්ණීය කොටස් කියලා කියන්නේ අර හිඟ ලාභාංශ නැවත අය කර ගැනීමට හැකියාවක් නැත්නම් ඒවට කියනවා සමුච්චිත නොවන වර්ණීය කොටස්. එවනම් අපි ආයෝජනය කරද්දී මේවා ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නේද? ඊට වඩාත් වාසිදායක වෙන්නේ මොනවද? සමුච්චිත වර්ණීය කොටස් වලදී ගත්තොත්. ඒ වාසිදායක වෙන්නේ අර හිඟ ලාභාංශත් ලබා ගැනීම අයිතියක් තියෙන නිසා. ඊළඟට නිදහස් කිරීම මතත් වර්ණීය කොටස් නැවත කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒවා තමයි නිදහස් කළ හැකි වර්ණීය කොටස් සහ නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් හැටියට. නිදහස් කළ හැකි වර්ණීය කොටසක් ගත්තොත් ඒවට නිශ්චිත කල්කිරීමේ කාලයක් තියෙනවා. ඒ කියන්නේ මේ වර්ණීය කොටස් ගත්තොත් සමාගමට පුළුවන් ඕනෑම දවසක නිශ්චිත දිනයකදී ඕනෑම දවසක බෑ නිශ්චිත දිනයකදී ගෙවලා නිදහස් කරන්න පුළුවන්. නමුත් නිදහස් කළ නොහැකි වර්ණීය කොටස් ගත්තොත් එසේ නිදහස් කරන්න බෑ. අර සමාගම ඇවර කරන දවස් දක්වාම මේ වගේ වර්ණීය කොටස් ගත්තොත් ව්‍යාපාරය තුල තියෙනවා. ඒ සමහර සමාගම් මේ නිදහස් කළ හැකි වර්ණීය කොටස් නිකුත් කරන්න කැමති. ඒක හේතුව තමයි එතකොට ප්‍රාග්ධනය අවශ්‍ය කාලෙදි රැස් කරලා ප්‍රාග්ධනය අනවශ්‍ය කාලෙදි ඒ ටික ගෙවලා නිදහස් කරන්න පුළුවන් නිසා. අර මේවා මිශ්‍ර කරලත් කියන්න පුළුවන්. මොනවා නිදහස් කළ හැකි සමුච්චිත වර්ණීය කොටස් තියෙන්න පුළුවන්. නිදහස් කළ හැකි සමුච්චිත නොවන වර්ණීය කොටස් තියෙන්න පුළුවන්. ඒ වගේම නිදහස් කළ නොහැකි සමුච්චිත වර්ණීය කොටස් තියෙන්න පුළුවන්. ඒ වගේම නිදහස් කළ නොහැකි සමුච්චිත නොවන වර්ණීය කොටසුත් තියෙන්න පුළුවන්. ඒ වගේ වර්ණීය කොටසුත් විවිධ වර්ග තියෙනවා
සමුචිත බව සහ නිදහස් කළ හැකි බව. ඊළඟ එකට ගියොත් මේ තමයි කොටස් නිකුත් කිරීමේ ක්‍රම. මෙතෙක් වෙලා කතා කරපේ මොනවද ප්‍රශ්න තියෙනවද? අපි මෙතෙක් වෙලා කතා කරේ සමාගමේ කොටස් වර්ග මොනවද කියලා. මොනවද ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැත්නම් අපි කතා කරමු කොටස් නිකුත් කිරීමේ ක්‍රම මොනවද කියලා. කොටස් නිකුත් කිරීමේ ක්‍රමයක් තමයි මූලික කොටස් නිකුතුව කියලා එකක් තියෙනවා. මූලික කොටස් නිකුතුව කියලා කියන්නේ සමාගමක් ප්‍රථම වතාවට මහජනතාවට කොටස් නිකුත් කිරීමට ඇරයුමක් කරොත් ආරාධනා කරොත් ඒකට අපි කියනවා මූලික කොටස් නිකුතුව කියලා. එතන මේ මූලික කොටස් නිකුතුව සිද්ධ වෙන්නේ ප්‍රාථමික වෙළඳපොළ අපි කතා කරන්නේ ප්‍රාථමික වෙළඳපොළ කියන්නේ මොකක්ද ද්විතීයික වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා නේද? එහෙනම් මේ මූලික කොටස් නිකුතුව සිද්ධ වෙන්නේ ප්‍රාථමික වෙළඳපොළේ. ප්‍රාථමික වෙළඳපොළේ සිද්ධ වෙන්නේ සමාගම ප්‍රථම වතාවට මහජනතාවට ඇරයුම් කරනවා මේ සමාගමේ කොටස් මිලදී ගන්න ලෙස. එහෙම කරොත් අපි ඒකට කියනවා මූලික කොටස් නිකුතුව කියලා. මෙසේ සමාගමක් කොටස් මිලදී ගැනීමට ඇරයුම් කරන්නේ සංස්ථා ප්‍රකාශයක් නිකුත් කිරීම. සංස්ථා ප්‍රකාශය අපි කියන ප්‍රොස්පෙක්ටස් කියලා. මේ සංස්ථා ප්‍රකාශයක් නිකුත් කිරීමෙන් තමයි මහජනතාවට ඇරයුම් කරන්නේ. මේ සංස්ථා ප්‍රකාශය මොනවද තියෙන්නේ? දැකලා තින්නේ ගොඩක් අය. සංස්ථා ප්‍රකාශක මොනවද තියෙන්නේ? ඒවත් එක්සෑම් එකේ අහන ප්‍රශ්න තමයි. මොනවද මේ සංස්ථා ප්‍රකාශක තියෙන්නේ? හරිද දන්නවද? සංස්ථා ප්‍රකාශක මොනවද තියෙන්නේ? සංස්ථා ප්‍රකාශයක් ගත්තොත් අදාළ සමාගම පිළිබඳ විස්තර තියෙනවා. අදාළ සමාගමේ කර්මාන්තය පිළිබඳ විස්තර තියෙනවා. සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ගැන විස්තර තියෙනවා. සමාගම මොනවද කරන්නේ? මොනවද නිෂ්පාදනය කරන්නේ? මොනවද වෙළඳපොළ? ඒ ගැන විස්තර තියෙනවා. ඒ වගේම සමාගමේ මූල්‍ය වාර්තා තියෙනවා. ඒ වගේම සමාගම මේ ප්‍රාර්ථනා රැස් කරලා කරන්න යන දේවල් ගැන විස්තර තියෙනවා. ඒ වගේ විවිධ විස්තර තියෙනවා මේ සංස්ථා ප්‍රකාශය. ආයෝජකයන්ට පුළුවන් සංස්ථා ප්‍රකාශය දිහා බලලා මේ සමාගමේ කොටස් වල ආයෝජනය කරනවා නැද්ද කියලා තීරණය කරන්න. හරි. ඊළඟට තියෙනවා ද්විතීයික කොටස් නිකුතුව කියලා එකක්. ඒකට කියනවා secondary public offering කියන SPO කියලා. මේ secondary public offering කියලා කියන්නේ මහජනතාවකට ප්‍රථම වතාවට පස්සේ නැවතත් මහජනතාවට කොටස් මිලදී ගන්න ඇරයුම් කරොත් දැන් ප්‍රථම වතාව නිකුත් කරාට පස්සෙත් නැවත ප්‍රාග්ධනය අවශ්‍ය වෙලා මහජනතාවට ඇරයුමක් කරොත් ඒකට අපි කියනවා ද්විතීයික කොටස් නිකුතුව කියලා. secondary public offering. මේ IPO කියන එකත් SPO කියන එකත් දෙකම තියෙන්නේ ප්‍රාථමික වෙළඳපොළේ. හරි. ඊළඟට තියෙනවා පෞද්ගලික නිකුතු කියලා එකක්. ඒතර පෞද්ගලික නිකුතු කියලා කියන්නේ මෙතනදී මහජනතාවට කොටස් මිලදී ගන්න ඇරයුම් කරන්නේ නැහැ. තෝරාගත් ආයෝජකයන් කීප දෙනෙක්ට විතරක් ඇරයුම් කරනවා සමාගමේ කොටස් මිලදී ගන්නා ලෙස. සමහර සමාගම් මෙහෙම පෞද්ගලික නිකුතු කරන්නේ තමයි මහජන නිකුතුවක් කරන්න ගියොත් කොස්ට් එක වැඩි, පිරිවැය වැඩි. ඒ වගේ නිසා සමහරවිට සමාගම් මේ පෞද්ගලික නිකුතුත් කරනවා. පෞද්ගලික නිකුතේ විශේෂත්වය තමයි සමස්ත මහජනතාවට ඇරයුම් කරන්නේ නැතුව තෝරාගත් ආයෝජකයන් කීප දෙනෙක්ට විතරක් ඇරයුම් කරනවා කොටස් මිලදී ගන්නා ලෙස. ස්ලයිඩ් එක උඩට මාරු වෙලා නේද? වෙන්න පුළුවන්. පොඩ්ඩක් කියනවා වෙන ප්‍රසන්ටේෂන් එකක් තියෙන එක ඕපන් කරගන්න. උඩට මාරු වෙනවා.
මේක මොකක් හරි ස්ලයිඩ් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි මම මෙහෙම කරන්නම්. මම මේක කියන්නම් මම ස්ලයිඩ් එක වද්දී හරියට එවන්නම්. හරි. මේ තියෙන්නේ කොටස් නිකුත් කිරීමේ ක්‍රම කීපයක් ගැන තමයි මේ විස්තර කියන්නේ. දැන් ඇයි එහෙම උනේ කියලා. කොටස් නිකුත් කිරීමේ ක්‍රම තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් මහජනතාවට කොටස් නිකුත් කිරීමේ ක්‍රම තුනක් තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මේ IPO එකක් SPO එකක් කරන්න පුළුවන් ක්‍රම තුනක් තමයි මේ අපි කතා කරන්නේ. එකක් තමයි හඳුන්වා දීම මගින්, අනිත් එක තමයි දායකත්වය සඳහා ඇරයුම් කිරීම, අනිත් එක විකිණීම සඳහා ඇරයුම් කිරීම. හඳුන්වා දීම කියලා කියන්නේ මෙතනදී තියෙන විශේෂත්වය තමයි මේක එක්සෑම් එකේ අහුවා. කොටස් නිකුත් කිරීමේ ක්‍රම මොනවද කියලා. ඉතින් මේක පොඩ්ඩක් බලා ගන්න. ලකුණු 5ක ප්‍රශ්නයකට ඇවිල්ලා තිබෙනවා. හඳුන්වා දීමකදී වෙන්නේ එතනදී අලුතෙන් කොටස් නිකුතුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අලුතෙන් කොටස් නිකුතුවක් සිද්ධ වෙන්නේ නැති නිසා අලුතෙන් ප්‍රාග්ධනය රැස් කිරීමක් වෙන්නේ නැහැ සමාගමට. මෙතනදී වෙන්නේ දැන් තියෙන කොටස් ප්‍රමාණය කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කිරීමක් තමයි වෙන්නේ. කියන්නේ දැන් තමයි සමාගම කොටස් නිකුත් කරලා තියෙනවා නේද? ඒ නිකුත් කරලා තියෙන කොටස් ටික ගිහිල්ලා කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කරොත් ඒකට තමයි හඳුන්වා දීම කියලා කියන්නේ. ඒතර හඳුන්වා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ දැන් ඉන්න කොටස් කරෝගේ කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කිරීම නිසා ඒ කට්ටියට ඒ කොටස් නිදහසේ ගනුදෙනු කිරීමේ හැකියාවක් හම්බ වෙනවා නේද? මොකද ද්විතීයික වෙළඳපොලක් හදලා දෙනවා මේ කොටස් වලට. ඒතර මේ කොටස් සඳහා ද්විතීයික වෙළඳපොලක් සැකසීම තමයි මේකේ අරමුණ. ඒතර හඳුන්වා දීමේ අරමුණ තමයි කොටස් සඳහා ද්විතීයික වෙළඳපොලක් ඇති කිරීම. එතනදී කරන්නේ අලුතෙන් කොටස් එකක් සිද්ධ වෙන්නේ නැහැ. අලුතෙන් කොටස් නිකුතක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ අලුතෙන් ප්‍රාග්ධනය රැස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන්නේ දැන් ඉන්න කොටස්කරුවන් ඊට කොටස්කරුවන් ටික කොටස් වෙළඳපොලේ ලියාපදිංචි කිරීමක් විතරයි සිද්ධ වෙන්නේ. ඒකට තමයි මේ හඳුන්වා දීම කියලා කියන්නේ. ඊළඟ එක ගත්තොත් දායකත්වයේ සඳහා ඇරයුම් කිරීම. දායකත්වයේ සඳහා ඇරයුම් කිරීමදී වෙන්නේ මහජනතාවට ඇරයුම් කරනවා සමාගමේ කොටස් මිලදී ගන්නා ලෙස. එතෙන්දී සමාගම අලුතෙන් කොටස් නිකුත් කිරීමක් සිද්ධ වෙනවා. අලුතෙන් කොටස් නිකුත් කිරීමක් සිද්ධ වෙන නිසා සමාගමට අලුතෙන් ප්‍රාග්ධනය රැස් වෙනවා. හැබැයි එකම ප්‍රශ්නේ තමයි දැන් ඉන්න අයිතිකරුවන්ගේ අයිතිය නිසා අඩු වෙනවා. දායකත්වයේ සඳහා ඇරයුම් කිරීම නිසා දැන් ඉන්න කොටස්කරුවන්ගේ අයිතිය අඩු වෙලා යනවා. අලුත් කොටස්කරු වෙනව නේද? අලුත් කොටස්කරු වෙන නිසා දැන් ඉන්න අයගේ අයිතිය පොඩ්ඩක් අඩු වෙලා යනවා. ඒක තමයි දායකත්වයේ සඳහා ඇරයුම් කිරීම කියලා කියන්නේ. ඊළඟට අපි කියනවා විකිණීම සඳහා ඇරයුම් කිරීම කියලා එකක්. විකිණීම සඳහා ඇරයුම් කිරීමේදී වෙන්නේ මෙතෙන්දිත් අලුතෙන් කොටස් නිකුතුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අලුතෙන් ප්‍රාග්ධනය රැස් කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ ව්‍යාපාරයට. මෙතෙන්දි වෙන්නේ දැන් ඉන්න කොටස්කරුවෝ ඒ කට්ටියගේ කොටස් ටික විකුණනවා. දැන් ඉන්න කොටස්කරුවෝ කියනවා ඒ කට්ටියගේ කොටස් මිලදී ගන්නා ලෙස මහජනතාවට ඇරයුම් කරනවා. එතෙන්දි අලුතෙන් කොටස් නිකුතුවක් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වුණේ දැන් ඉන්න කොටස්කරුවෝගේ කොටස් ටික විකුණුප එකක් විතරයි වුණේ. ඒකට තමයි මේ විකිණීම සඳහා ඇරයුම් කිරීම කියලා කියන්නේ. එතකොට පේනවා මේ ක්‍රම තුනෙන් සමාගමට අලුතෙන් ප්‍රාග්ධනය රැස් කිරීමක් සිද්ධ වෙන්නේ දායකත්වයේ සඳහා ඇරයුම් කිරීමක් කරොත් විතරයි. හඳුන්වා දීම සහ විකිණීම සඳහා ඇරයුම් කිරීම ගත්තොත් එතනදී අලුතෙන් සමාගමට ප්‍රාග්ධනය රැස් කිරීමක් වුණේ නැහැ. ඊළඟට ගියොත් ටික එක්චර එක්සෑම් එකට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දන්නවා කොටස් වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා නේද? කොටස් වෙළඳපොළ කියන්නේ මොකක්ද? ප්‍රාථමික වෙළඳපොළේ නිකුත් කරපු කොටස් නැවත ආයෝජකයන් අතර හෝමාරු කර ගැනීම තමයි කොටස් වෙළඳපොළේ දෙන්නේ නේද? ඒ කොටස් වෙළඳපොළ ගත්තොත් දැන් තියෙන සමාගම් කීයක් තියෙනවද? නේද? ඒ පොඩක් සැලකීමක් වෙන්නේ. ඒ වගේම සමාගමේ මිල දර්ශක මොනවද තියෙන්නේ නේද? උදාහරණ වශයෙන් මිල දර්ශක දෙකක් තියෙනවා නේද? සීල කොටස් මිල දර්ශකයේ සහ S&P 20 මිල දර්ශකය කියලා නේද? ඒවා මොනවද කියලා පොඩ්ඩක් බලා ගන්න. හරි. ඒවරක් නෑ. කොටස් මිල දර්ශක අපි කතා කරා. හරි. අපි යමු එහෙනම් එක්සෑම් එකට වැදගත් ඊළඟ කොටස තමයි ව්‍යාපාරයක් අපි යන්නේ කොහොමද කියලා. අපි දැන් බැඳුම් කරේක වටිනාකම හෙවුවා නේද? බැඳුම් කරේක වටිනාකම හෙවි කොහොමද? කාට හරි මතක නම් කියන්න බෑ. අපි හරි දෙකකට කලින්
බැඳුම් කරේක වටිනාකම හෙව්වා. කොහොමද අපි හෙව්වේ? කොහොමද අපි බැඳුම් කරේක වටිනාකම හෙව්වේ? කාට හරි මතක නම් කියන්න බලන්න. කාට හරි මතකද? මතකද නේද? හරි බැඳුම් කරේක වටිනාකම හොයන්න මතක නැති වුණත් ඕනෑම මූල්‍ය උපකරණයක වටිනාකම හෙව්වේ කොහොමද? කොහොමද ඕනෑම මූල්‍ය උපකරණයක වටිනාකම හෙව්වේ? කොහොමද ඒ වටිනාකම? මතකද? මතක නැද්ද? ඕනෑම මූල්‍ය උපකරණයක වටිනාකම හෙව්වේ කොහොමද? දන්නවද නැද්ද? අනාගත මූල්‍ය ප්‍රවාහයන්ගේ වර්තමාන අගය හෙව්වොත් ඒකට තමයි අපි කිව්වේ වටිනාකම කියලා නේද? බැඳුම් කරේක වටිනාකම හෙව්වේ කොහොමද? බැඳුම් කරේක වටිනාකම හෙව්වේ කොහොමද? බැඳුම් කරේක වටිනාකම හෙව්වේ කොහොමද? බැඳුම් කරේක තිබු මුදල් ප්‍රවාහය මොනවද තිබ්බේ අපි? බැඳුම් කරේක තිබු මුදල් ප්‍රවාහය මොනවද? සලාක සහ කල්පිරීමේදී ලැබෙන මුහුණතගය නේද? මේ වල කරේ. මේ දෙකේම වර්තමාන අගය හෙව්වා. ඒකට තමයි අපි කිව්වේ බැඳුම් කරේක වටිනාකම කියලා නේද? එහෙනම් කොටස් ගත්තොත් කොටස් වල අනාගත මුදල් ප්‍රවාහයන් මොනවද තියෙන්නේ? කාටද කියනවද? කොටසක් ගත්තොත් අපි කොටස් වල ආයෝජනය කරොත් අනාගත මුදල් ප්‍රවාහයන් මොනවද? කොටස් ආයෝජකයන් මොනවද හම්බෙන්නේ? කාටද කියන්න පුළුවන්ද? කොටස් ආයෝජකයන් මොනවද හම්බෙන්නේ? ලාභාංශ. ලාභාංශ හම්බෙන්නේ ඊට අමතරව තමයි අනිත් එක තමයි අදාළ කොටස් කවදා හරි විකුණලා ලබා ගන්න පුළුවන් වටිනාකම නේද? ඒ දෙක තමයි අනාගත මුදල් ප්‍රවාහයන්. ඒතර බැඳුම් වලට සාපේක්ෂව ගත්තොත් කොටස් වල අනාගත මුදල් ප්‍රවාහය නිශ්චිත සහ අවිනිශ්චිත. කොටසක් ගත්තොත් මුදල් ප්‍රවාහය අද කියන්න පුළුවන්. අනාගත මුදල් ප්‍රවාහය මේකයි කියලා අද කියන්න පුළුවන්. කොටසක් ගත්තා. බෑ. ඇයි බැරි? අපි දන්නේ අනාගතේ ලාභාංශ කීයක් හම්බෙයිද කියලා. ඒ වගේම අපි දන්නේ අනාගතේ අපේ මේ කොටස් කීයට විකුණ ගන්න පුළුවන් වේද කියලා නේද? කොටස් වල පොළි ඉහළයිද පහළයිද කියලා අපිට කියන්න බෑ නේද? නිසා කොටස් ගත්තොත් අනාගත මුදල් ප්‍රවාහයන් අවිනිශ්චිතයි. නමුත් අපේ කොටස් බැඳුම් කරගත්තොත් බොන්ඩ් එකක් ගත්තොත් අපේ මුදල් ප්‍රවාහයන් නිශ්චිතයි නේද? අපි දන්නවා අනාගතේ ලැබෙන මුදල් ප්‍රවාහය. අද උනත් කියන්න පුළුවන් තව අවුරුදු 5කින් හම්බෙන මුදල් ප්‍රවාහය මොකක්ද කියලා නේද? බැඳුම් කරයක් ගත්තොත්. මොකද සලාක කියන එක නිශ්චිතයි. අපි අනිවාර්යයෙන්ම දන්නවා කල්පිරන දවසේදී මුහුණත වගේ හම්බ වෙනවා කියලා. ඒ නිසා බැඳුම් කරයක් ගත්තොත් අනාගත මුදල් ප්‍රවාහය නිශ්චිතයි. නමුත් කොටස් ගත්තොත් නිශ්චිත නැහැ. ඒ නිසා කොටස් වල වටිනාකම හොයන එක බැඳුම් කරවල වටිනාකම හොයන එක තරම් ලේසි නෑ නේද? මුදල් ප්‍රවාහයන් අවිනිශ්චිත නිසා. ඒ නිසා කොටසක වටිනාකම හොයන්න විවිධ ක්‍රම තියෙනවා. ක්‍රම ගොඩාක් තියෙනවා. බලමු එකක් දෙකක් ඉගෙන ගන්න. සෑම එකකටම අවශ්‍ය වෙයි කයි ක්‍රම පහක් තියෙනවා. ඒ පහ ඉගෙන ගන්න ඕනේ. දැන් බැඳුම් කරයක් වටිනාකම යන ක්‍රමෙන් තිබෙන්නේ අනාගත මුදල් ප්‍රවාහයන් ටික ගත්තා වෙළඳපොළ පොලි අනුපාතය ගත්තා වට්ටම් කරා. උත්තරේ වාගා. නමුත් කොටස් වල ගත්තොත් එහෙම නෙවෙයි. අනාගත මුදල් ප්‍රවාහය නිශ්චිත නැති නිසා වටිනාකම හොයන්න පුළුවන් ක්‍රම පහක් තියෙනවා ඉගෙන ගන්න. බලමු මේ ක්‍රම මොනවද කියලා. ඒ වගේ අපි දන්නවා මිලයි වටිනාකමයි කියන එකක් නේද? එකම නෙවෙයි නේද? මිල කියන්නේ වාගේ වෙන ගන්න. වටිනාකම කියලා කියන්නේ ඔයා මිල දීලා ගන්නා භාණ්ඩයක සේවාවෙන් ලැබෙන දේ නේද? ඕනම කෙනෙක් ඕනම දෙයකට මිලක් ගෙවන්නේ ඒතර වටිනාකමක් තියෙනවා නම් විතරයි නේද? වටිනාකමක් නැති දෙයකට කවුරුත් සල්ලි ගෙවන්නේ නැහැ. ඊළඟට ආචාර්යදී වටිනාකම හැද්දී මූලධර්ම විග්‍රහය සහ තාක්ෂණික විග්‍රහය කියලා දෙකක් තියෙනවා. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් සහ තාක්ෂණික ටෙක්නිකල් ඇනලිසිස් කියලා දෙකක් තියෙනවා. ෆන්ඩමෙන්ටල් සහ ටෙක්නිකල්.
ෆන්ඩමෙන්ටල් කියේ මූලධර්ම විග්‍රහය, ටෙක්නිකල් කියේ තාක්ෂණික විග්‍රහය. ඒතර මේ ආයෝජනයේදී වටිනාකම වෙන පුළුවන් ක්‍රම දෙකයි. මූලධර්ම විග්‍රහයක් කරන්න පුළුවන්, තාක්ෂණික විග්‍රහයක් කරන්න පුළුවන්. එහෙම කළා අපි අන්ඩර් ප්‍රයිස් නැත්නම් ඌණ මිලක් තියෙන ස්වරූපම් පතක් පා ගන්න පුළුවන්. ඒ කොටසක ඇගීමේ ක්‍රම කීපයක් තියෙනවා. ඇගීමේ පියවර කීපයක් තියෙනවා. පළවෙනි පියවර තමයි කොටසක වටිනාකම හොයන්න කලින් අදාළ ව්‍යාපාරය ගැන අවබෝධයක් ගන්න ඕනේ. මේ ව්‍යාපාරය මොනවද කරන්නේ? තරඟකරුවන් කවුද? මොන මාකට් එකේද ඉන්නේ? මොනවද විකුණන්නේ? කවුද මේ කට්ටියගේ පාරිභෝගිකයෝ? ඒ වගේ විස්තරයක් ඉස්සෙල්ලා අවබෝධයක් ගන්න ඕනේ සමාගම ගැන. ඒතර මේ අවබෝධය පදනම් කරගෙන ව්‍යාපාරයේ කාර්ය සාධනය පුරවකථනය කරන්න ඕනේ. ඉස්සෙල්ලා මොකද කරේ? ව්‍යාපාරය ගැන අවබෝධයක් ගත්තා. ඒ අවබෝධය පදනම් කරගෙන ව්‍යාපාරය ගැන කාර්ය සාධන නැත්නම් ફોකාස්ට් එකක් කරනවා. ව්‍යාපාරයේ ලාභය කොච්චරද? ලාභය වගේ දේවල් ફોකාස් කරන්න. ඒ ලාභය ફોකාස් කරාට පස්සේ සුදුසු ඇගීම් ආකෘතියක් බහා ගන්න ඕනේ. මම කියන්නේ ඇගීම් ආකෘති 6ක් තියෙනවා කියලා. ඒ අපිට කැමති එකක් බෑ එක්සෑම් එකේ කියන ඇගීම් ආකෘතියක් භාවිත කරන්න ඕනේ. ඒ ඇගීම් ආකෘතිය භාවිත කළා අපිට පුළුවන් වටිනාකම හොයාගන්න. මේක තමයි පියවර ටික. ඉස්ලාම් ව්‍යාපාරය ගැන අවබෝධයක් ගන්න ඕනේ. ඒ ව්‍යාපාරික අවබෝධය පදනම් කරගෙන පුරවකථනයක් කරන්න ඕනේ. පුරවකථනය කරාට පස්සේ සුදුසු ඇගීම් ආකෘතියක් තෝරගන්න ඕනේ. ඒ ඇගීම් ආකෘතිය තෝරගෙන වටිනාකම හොයන්න. ඒක තමයි කොටසක අගය වෙන ක්‍රියාවලිය. ඊට අපි දැන් තියෙන නයිසර්ගික වටිනාකම කියලා එකක්. ඒකට කියන ඉන්ට්‍රින්සික් වැලියු කියලා. අපි කිසියම් අපි බැඳුම් කරේ වටිනාකම වන්නේ අනාගත මුදල් ප්‍රවාහයන් වටම් කළා. ඒ අපි හොයන වටිනාකමට තමයි නයිසර්ගික වටිනාකම කියලා කියන්නේ. මොන නයිසර්ගික වටිනාකම කියන්නේ මොකක්ද? නයිසර්ගික වටිනාකම කියලා කියන්නේ අපි ගණනය කරන වටිනාකම. අපි අර මොකක් කර ඇගීම් ආකෘතියක් භාවිත කරලා අපි වටිනාකමක් හොයාගත්තොත් ඒ හොයාගත්ත වටිනාකමට තමයි නයිසර්ගික වටිනාකම කියලා කියන්නේ. මේ නයිසර්ගික වටිනාකම හොයාගත්තට පස්සේ මේ නයිසර්ගික වටිනාකම වෙළඳපොළ වටිනාකමත් එක්ක සංසන්දනය කරන්නේ. මේ නයිසර්ගික වටිනාකමයි වෙළඳපොළ වටිනාකමයි සංසන්දනය කරලා ඌණ මිලක් නම් අපි මිලදී ගන්නවා, අධි මිලක් නම් අපි විතරන්න ඕනේ, සම මිලක් නම් තියෙන අපි මුකුත් නොකර ඉන්නවා. තමයි අපේ තීරණය. ඒ තීරණය ගන්න අපි ඉස්සලාම නයිසර්ගික වටිනාකම හොයා ගන්න ඕනේ. නයිසර්ගික වටිනාකම හොයාගත්තට පස්සේ වෙළඳපොළේ මිල හොයාගන්න. මේ දීලා තියෙනවා ඔයාලට නයිසර්ගික වටිනාකම් ටිකක් දීලා තියෙනවා, වෙළඳපොළේ මිලක් දීලා තියෙනවා. එහෙමනම් බලන්න පළවෙනි උදාහරණය ගත්තොත් නයිසර්ගික වටිනාකම රුපියල් 10යි. වෙළඳපොළේ මිල 5යි. වාගේ තීරණය මොකක්ද? අපි වාගත්ත කිසියම් දෙයක වටිනාකම 10යි. නමුත් වෙළඳපොළට ගියොත් අපි තුමු ඩයලොග් කියලා ෂෙයා එකක්. උදාහරණයක් විදිහට තුමු ඩයලොග් කියන කම්පැනි අපි වාගත්ත නයිසර්ගික වටිනාකම රුපියල් 10යි කියලා. නමුත් වෙළඳපොළට ගියොත් මේ සමාගමේ කොටසක මිල තියෙන රුපියල් 5යි. ඔයා මොකද කරන්නේ? කල්පනා කරලා කියන්න. මේ කොට ඩයලොග් කියන කොටස මිලදී ගන්නවද විකුණනවද මොකුත් නොකර ඉන්නවා. ආගේ තීරණය මොකක්ද? වා ගන්නේ කරපු වටිනාකම රුපියල් 10යි වෙළඳපොළේ මිල රුපියල් 5යි. ආගේ තීරණය මොකක්ද? මිලදී ගන්න නැතුව ඉන්නවා. හරි වෙනත් උත්තර තියෙනවද? මේ අපි නයිසර්ගික වටිනාකම කියලා කියන්නේ මේ කොටස කර තියෙන්න ඕන වටිනාකම. තියෙන්න ඕන වටිනාකම රුපියල් 10යි. අපි ගන්නේ කරා කියන්නේ කොටසට තියෙන්න ඕන වටිනාකම. ඒක තමයි අපි හොයාගන්නේ. මේ කොටසට තියෙන්න ඕන වටිනාකම 10යි. මුත් වෙළඳපොළේ එක රුපියල් 5යි. මොකද්ද ඔයා කරන්නේ? කල්පනා කරන්න තාටික. මිලට ගත යුතු නේද? මොකද වාර රුපියල් 5ට මේක මිලදී ගන්න පුළුවන්. ඇත්තට වටිනේ. ඔයා මේ රුපියල් 5ට මිලදී ගන්න ඇත්තටම රුපියල් 10ක් වටින දෙයක් නේද? ඒ නිසා අනිවාර්යයෙන්ම මේක මිලදී ගන්න ඕනේ. මෙසේ මිලදී ගන්න අනිවාර්යයෙන්ම ටික කාලෙකින් මොකද වෙන්නේ? මේක රුපියල් 10ට යනවා. ඒක තියෙන්න ඕන වටිනාකම 10 නේද? රුපියල් 10ට ගෑම රුපියල් 5ක ප්‍රාග්ධන ලාභයක් ලබා ගන්න පුළුවන්. නිසා අනිවාර්යයෙන්ම නයිසර්ගික වටිනාකම වෙළඳපොළ මිල සංසන්දනය කරන්න. නයිසර්ගික වටිනාකමට වඩා වෙළඳපොළ මිල අඩු නම් එතනදී අපි කියන ඌණ මිලක් තියෙනවා කියලා. ඌණ මිලක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ අදාළ කොටස මිලදී ගත යුතුයි. දැන් තේරුණාද? ඇයි අපි කරන්නේ කියන්නේ? ඇයි එම කරේ රුපියල් 10ක් වටින දෙයක් වර රුපියල් 5ට මිලදී ගන්න පුළුවන් නිසා නේද? ඊළඟට බලමු නයිසර්ගික වටිනාකම රුපියල් 10යි. නමුත් වෙළඳපොළේ මිල රුපියල් 15යි. ආ මොකද නැහැ.
මේක තියෙන ඕන වටිනාකම 10යි. නමුත් වෙළඳපොලේ 15ක් ගෙවනවා. මොකද කරන්නේ? ඒ ගන්න ගන්න විකුණිය යුතුය. පාගාව තියෙනවා නම් විකුණන්න ඕනේ. ඇයි මේ වෙළඳපොලේ මේකට අධි මිලක් තියෙනවා. තියෙන්න ඕන ගාන පොඩ වැඩි මිලක් වෙළඳපොලෙන් ගෙවනවා. දැන් මේ වෙලාවේ මොකද කරන්න ඕනේ? සරක විකුණන්න ඕනේ. විකුණන්නේ ඇයි? ඔක අනිවාර්යයෙන්ම මිල පහළ යන නිසා. අනාගතයේ මිල පහළ යන නිසා ඔයා විකිණිය යුතුයි. දැන් මම හිතන්නේ පැහැදිලි වුණා නයිසර්ගේ වටිනාකම වෙළඳපොළ මිලයි තීරණය කළා. මොකක්ද කරන්නේ කියලා. කොහොමද? අපි කියවන ඇගේම ආකෘති ගොඩාක් තියෙනවා කියලා. ඒතර මේ ඇගේම ආකෘති ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ස්වාධීන ඇගේම ආකෘති සහ සාපේක්ෂ ඇගේම ආකෘති කියලා. ඒතර ස්වාධීන ඇගේම ආකෘති කියලා කියන්නේ තවත් එකක් එක්ක සංසන්දනය නොකර අගේ හොයාගත්තොත් කිසියම් දෙයක් එක්ක සංසන්දනය නොකර නයිසර්ගික වටිනාකම හෙව්වොත් ඒකට කියනවා ස්වාධීන ඇගීමක් කියලා. තවත් ආයතනයක් එක්ක සංසන්දනය කරලා වටිනාකම හෙව්වොත් ඒකට අපි කියනවා සාපේක්ෂ ඇගීම ආකෘති කියලා. දැන් ස්වාධීන සහ සාපේක්ෂ අතර වෙනස පැහැදිලි ඇති. ස්වාධීන කියලා කියන්නේ තවත් එකක් එක්ක සංසන්දනය නොකර වටිනාකම හෙව්වොත් ඒකට අපි කියනවා ස්වාධීන ඇගීම ආකෘති කියලා. තවත් එකක් එක්ක සංසන්දනය කරලා වටිනාකම හෙව්වොත් ඒකට කියනවා සාපේක්ෂ ඇගීම ආකෘති කියලා. බලමු එහෙනම් ඉස්සෙල්ලාම බලමු ස්වාධීන ඇගීම ආකෘති. ස්වාධීන ඇගීම ආකෘති වල ප්‍රධාන වශයෙන් කරන්නේ අනාගත මුදල් ප්‍රවාහයන් වට්ටම් කළ වටිනාකම වෙන එක තමයි ස්වාධීන ඇගීම ආකෘති වල කරන්නේ. එතෙන්දී වට්ටම් කළ මුදල් ප්‍රවාහයන් භාවිතා කරනවා වත්කම් පදනම් වූ ආකෘති තියෙනවා. බලමු මොනවද කියලා. හරි. මේ ස්වාධීන ඇගීම ආකෘති වල ස්වාධීන ඇගීම ආකෘති යටතේ තියෙන පළවෙනි එක තමයි ලාභාංශ වට්ටම් කළ ආකෘති. ඒකෙත් පළවෙනි එක තමයි අපි එතෙන්දී පළවෙනි උපකල්පනය තමයි මගේ කොටස් මම අවුරුද්දක කාලයක් සඳහා විතරක් තියා ගන්නවා කියලා උපකල්පනය කරොත් මෙතන උපකල්පනය තමයි මං ගාව තියෙන කොටස් මම තියාගන්නේ අවුරුද්දක කාලයක් සඳහා විතරයි. ඒක අවුරුද්දක කාලයක් සඳහා තියාගත්තොත් මට මොනවද හම්බෙන්නේ අනාගතේ? තමාද ඩයලොග් කියන ෂෙයා කරන විදිය අරගෙන අවුරුද්දක කාලයක් පුරා තියාගන්න. මට මොනවද හම්බෙන්න ඕන? අවුරුද්දක කාලයක් තියාගද්දි බැඳුම් කර වලට නම් කූපන් එකක් හම්බුණා නේද? කොටස් වලට මොනවද හම්බුනේ? හම්බෙන්න ඕනේ. ලාභාංශයක් හම්බෙන්න ඕනේ නේද? අවුරුද්දක කාලයක් තියාගත්තොත් ඒ අවුරුද්දේ ලාභාංශයක් හම්බෙන්නේ. ඊට අමතරව අදාළ අවුරුද්ද අවසානයේ මට මේ කොටස් විකුණලා මුදල් කරගන්න පුළුවන් නේද? ඒක තමයි මගේ තියෙන මුදල් ප්‍රවාහයන් දෙක. ලාභාංශ සහ අනාගතයේ කොටස් විකුණන වටිනාකම. මේ දෙක පුරෝගතනය කරලා වෙළඳපොළ පොලි අනුපාතකයෙන් වට්ටම් කරොත් ඉකට තමයි එක් කාල පරිච්ඡේදයක ලාභාංශ වට්ටම් කළ ආකෘතිය කියලා. කියන්නේ හරිම ලේසි මුදල් ප්‍රමාණය ටික ගත්තා පොලි අනුපාතකයෙන් වට්ටම් කරා. එච්චරයි කරන්න තියෙන්නේ. හරි මේ ගාන කියවන්න බෑ හරිම ලේසි අපි බදා හදුමු. Apple කියන සමාගම ගැන තමයි ප්‍රශ්න තියෙන්නේ. කියනවා පළමු වසර අවසානයේ ඩොලර් 5ක ලාභාංශයක් ගෙවනවලු. ඊළඟට කියනවා estimate පුරෝගතනය කරපු required return අපේක්ෂිත ප්‍රතිලාභය 10%. මේ බැඳුම් කර පාඩමේදී වට්ටම් කරද්දී භාවිතා කරේ YTN කියන එක නැත්නම් ඊට maturity නැත්නම් කාලපිරියඩ දිනය දක්වා ප්‍රතිලාභය කියන එක තමයි පොලි අනුපාතකයේ හැටියට භාවිතා කරේ. හොඳට මතක තියාගන්න කොටස් වල වටිනාකම හොයද්දී අපි හැමතිස්සෙම භාවිතා කරන්නේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතකය. මොකද අපි භාවිතා කරන්නේ හැමතිස්සෙම භාවිතා කරන්නේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතකය. හොඳට මතක තියාගන්න කොටස් පාඩමේදී අපි වට්ටම් කරද්දී පොලි අනුපාතකයේ හැටියට භාවිතා කරන්නේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතකය. එහෙනම් මේ ගානේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතකය 10%යි. වගේම තියෙනවා පළවෙනි වසර අවසානයේ කොටසක මිල 450ක් වේයයි කියලා කියනවා. වගේම දැන් මිල 400යි කියලා කියනවා. එහෙමනම් බලන්න මේ කොටසේ වටිනාකම කීයද කියලා. ඉස්සලා නයිසර්ගික වටිනාකම කීයද කියලා ගන්න බලන්න. අවුරුද්දක් අවසානයේ විකුණන මිලක් දීලා තියෙනවා. හම්බෙන ලාභාංශයක් දීලා තියෙනවා. වට්ටම් කරන්න අවශ්‍ය පොලි අනුපාතකයක් දීලා තියෙනවා නේද? මන හරිම ලේසි. විනාඩියක් දෙන්න හදන්න බලන්න. විනාඩි දෙකක් දෙන්න. තනියෙන් try කරන්න ඉස්සෙල්ලා.
හරි විනාඩියක් දෙන්න හදන්න බෑ. ඒක හදන ගම මොනවා හරි තේරුම් තැනක් තියෙනවා නම් අහන්න. sorry ස්පේන් නෑ නේද? හරි ප්‍රසන්ටේෂන් නෑ නේද? හරි. විනාඩියක් දෙන්න හදන්න බෑ තනි. නම් ඒ අවුරුද්දෙන් තියාගන්න නේද? බිඳුවයි යි මේ මුදල් ප්‍රවාහයෙන් තමයි එකක් ලාභාංශ ඩිවිඩන්ඩ් එකක් හම්බ වෙනවා. ඒත් කොටස් වල විකුණුම් මිලක් තියෙනවා. අවුරුද්ද අවසන්. අපේ මුදල් ප්‍රවාහයෙන් දෙක. ලාභාංශයකට 5යි. කොටසක් විකුණන්න පුළුවන් කියලා කියනවා අවුරුද්දක් අවසානයේ. අවුරුද්දක් අවසානයේ විකුණන්න පුළුවන්ලු 450ක් නේද? 450. එහෙනම් මේ දෙක එකතු තමයි අපේ මුළු මුදල් ප්‍රවාහය. පටන් ගමු. අපි ගාන හදමින් හිටියේ වහගත්ත ලාභාංශ 5යි කොටස විකුණුම් මිල 450යි. එහෙනම් මුළු මුදල් ප්‍රවාහය 455යි නේද? මුදල් ප්‍රවාහය 455යි. එකක අවුරුද්දක් ඩිස්කවුන්ට් කරන්න තියෙනවා. ඩිස්කවුන්ට් කරන්න අපි දන්නේ හැම මොනේ සමීකරණය දාන ඩිස්කවුන්ට් කරනවා. වර්තමානයේ සමානයි අනාගත වටිනාකම් බෙදීම එක දන R වල n වෙනි බලය නේද? අපි මේ සමීකරණ ඉගෙන ගත්තා. මතක ඇති කියලා හිතනවා. එහෙනම් 455 බෙදීම එක දන 0.1 පොඩි අනුපාතිකයේ කාලය වෙලේ කවුරුද? ඉතරේ ගියේ දෙන්නේ. ඉතරේ ඉන්නේ 413.64. එහෙම උත්තරයක් ආවද හැමෝටම? එහෙම උත්තරයක් ආවද? 413.64 වගේ උත්තරයක් ආවද? ආවද නැද්ද? කී දෙනෙක්ට මේ වගේ උත්තරයක් ආවද? 413.64 ගේ උත්තරයක් ආවද? කාටවත් නොවනද මෙහෙම උත්තරයක්? ආර්සිය 13.64 එල්ලවන උත්තර. හරි. මම හිතන හැමෝටම එන්නේ නැති කියලා. දැන් කියනවා මේ ගානෙම සර් මේ ප්‍රසන්ට් කරලා නැද්ද ස්ක්‍රීන් එකක් දෙන්න. sorry කලි කියන්නේ නැහැ. ඒක තමයි කතා කරන්න කියලා මම සමහර දෙන්නේ නේද? හරි මේ දැන් පේනවද? දැන් පේනවද? දැන් පේනවා. හරි sorry ඒ වගේ පේන දෙලට කියන්න. හරි. හරි. මුදල් ප්‍රවාහන ටික හොයාගත්ත 455 කියලා ඒක තේරුණා නේද? ලාභාංශ 5යි අවුරුද්දක් අවසානයේ අපිට 450ට විකුණන්න පුළුවන්. මේ තමයි පළවෙනි අවුරුද්ද අවසානයේ අපිට හම්බ වෙන මුදල් ප්‍රවාහය. ඒ වටිනාකම කරන් තියෙන්නේ මේකේ වර්තමාන ආදිය හොයන එක. ඒක 110න් වට්ටම් කරන්න ඉතින් උත්තරේ එනවා 413.64. මෙහෙම උත්තරයක් ආවද? මෙහෙම උත්තරයක් ආවද? එතකොට අපි දැන් උත්තරයක් හොයාගත්ත 413.64. දැයි සමාගමේ කොටස් වල වර්තමාන මිල 400යි. ඔයාගේ තීරණය මොකක්ද?
මේ සමාගමේ කොටස් මිලදී ගන්නවද විකුණනවද මුකුත් නොකර සිටිනවා. වර්තමාන වෙළඳපොළ මිල 400යි නයිසර්ගික වටිනාකම හොයාගත්ත 413යි කියන. වාගේ තීරණය මොකක්ද? මිලදී ගන්න පුළුවන්. මිලදී ගන්නවා නේද? අනිවාර්යයෙන් මේ කොටස් වල තියෙන උණ මිලක් කියලා කියන්නේ ඇයි? වෙළඳපොළ මිලට වඩා අඩු වගයක් තියෙන නේද? ඒ නිසා අනිවාර්යයෙන්ම උණ මිලක් කියලා කියන්නේ නයිසර්ගික වටිනාකමට වඩා වෙළඳපොළ මිල අඩුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක මිලදී ගත යුතුයි. හරි. ඊමල ඊළඟ එකට ඊළඟ ක්‍රමය තමයි මෙතන උපකල්පනය තමයි අවුරුදු දෙකක කාල පරිච්ඡේදයකට කොටස් තියා ගන්නවා කියලා උපකල්පනය කරනවා. දෙවෙනි එකේ උපකල්පනය තමයි අපි කොටස් අවුරුදු දෙකක කාලයක් පුරා තියා ගන්නවා කියන එක. ඒක අවුරුදු දෙකක් තියා ගන්නවා නම් මුදල් ප්‍රවාහයන් අවුරුදු දෙකකදී තියෙනවා නේද? පළවෙනි අවුරුද්දේ ලාභාංශ හම්බ වෙනවා, දෙවෙනි අවුරුද්දේ ලාභාංශ හම්බ වෙනවා. ඒ වගේම දෙවෙනි අවුරුද්ද අවසානයේ විකුණුම් මිලක් ඇති. ඒ තමයි මගේ මුදල් ප්‍රවාහයන්. ඒ ටික ඉස්සෙල්ලා වගේම වට්ටම් කරන්න තියෙනවා. ඒකට හොයාගන්න පුළුවන් කොටසක වටිනාකම. එහෙනම් මේ දීලා තියෙන තොරතුරු වලින් ඒ ගණන් හදන්න බලන්න. ඒක කියනවා අපේ කියන සමාගමේ පළවෙනි අවුරුද්ද අවසානයේ ඩොලර් 5කුත් දෙවෙනි අවුරුද්ද අවසානයේ ඩොලර් 10කුත් ලාභාංශයක් ගෙවනවලු. වගේම ආයෙත් කියනවා අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකයේ 10%යිලු. ඒ වගේම පළවෙනි අවුරුද්ද අවසානයේ වෙළඳපොළේ මිල 415යි දෙවෙනි අවුරුද්ද අවසානයේ වෙළඳපොළේ මිල 425යි වර්තමාන මිල 400යි කියලා දීලා තියෙනවා. ඒතර සමහර තොරතුරු දෙනවා අපිට අවශ්‍ය නැති තොරතුරුත් තියෙනවා නේද? පළවෙනි අවුරුද්ද අවසානයේ කොටසක මිල අපිට දෙකක්ද? 415 කියන එක අපිට අවශ්‍යද? 415 කියලා මුදල් ප්‍රවාහයක් අපිට හම්බ වෙනවද? පළවෙනි අවුරුද්ද අවසානයේ පළවෙනි අවුරුද්ද අවසානයේ අපි මේ කොටස් විකුණන්නේ නැති නිසා 415ක් අපිට හම්බ වෙන්නේ නැහැ නේද? ඒ නිසා ඒ තොරතුරු අපිට වැදගත් නැහැ. අපි මේ කොටස් විකුණන්නේ අවුරුදු දෙකක් ගියාට පස්සේ. එහෙනම් අවුරුදු දෙකක් ගියාට පස්සේ හම්බ වෙන 425 තමයි අපිට දෙකක් වෙන්නේ. පැහැදිලි ඇති කියලා මම හිතනවා. සමහරවිට ගානේ අනවශ්‍ය තොරතුරු දෙනවා. එහෙනම් හොයන්න බෑ දැන් නයිසර්ගික වටිනාකම ආයේ මේ කොටසක. ඉස්සෙල්ලා විදිහමයි දැන් එකම දේ අවුරුදු දෙකක් තියෙනවා. එච්චරයි. ඒක ඉස්සෙල්ලා විදිහම තමයි. හරි අපි එමුනම් හදමු. ඉස්සෙල්ලා වගේම දැන් බිඳුව 1 2 කියලා අවුරුදු 3ක් තියෙනවා. ලාභාංශ ගත්තොත් 5 10 අවුරුදු අවසානයේ විකුණුම් මිල තියෙනවා. අඬුව අවුරුදු දෙකක් අවසානයේ විකුණනවා කියනවා 425. 415 අපි ගන්නෑ. 415 අපි ගන්න නැත්තේ පළවෙනි අවුරුද්ද අවසානයේ විකුණන්න නැති නිසා. පළවෙනි අවුරුද්ද අවසානයේ විකුණුවොත් තමයි 415 ගන්න පුළුවන්. මොකද 415 ගත්තොත් දෙවෙනි අවුරුද්දේ අපිට ලාභාංශයක් හම්බෙන්නේ නැහැ නේද? පළවෙනි අවුරුද්දේ විකුණන ඉවර කරලා. ඒ නිසා අපිට 415 දෙකක් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ 425. 425ක් හම්බ වෙනවා දෙවෙනි අවුරුද්ද අවසානයේ. මේ තමයි මගේ මුදල් ප්‍රවාහයන්. 435. මේ තමයි මගේ මුදල් ප්‍රවාහය. දැන් අපි මොකද කරන්න ඕනේ? මේවා වෙන වෙනම වටම් කරලා අගේ හොය ගන්න ඕනේ නේද? ඉස්සලාගේමයි 5 බෙදීම 1.1 පළවෙනි බලය 435 බෙදීම 1.1
වෙන්න බලන්න. උත්තරේ මොකක්ද කියලා. බජු 5-4යි මෙතන උත්තරේ. උත්තරේ 359යි. ඒත් මේ දෙකෙන් එකතු තමයි අදාළ කොටසේ වටිනාකම වෙන්නේ. අනාගත මුදල් ප්‍රවාහයේ වර්තමාන වටිනාකම නේද? උත්තරේ එනවා 364.05. මේ උත්තරයක් ආවද හැමෝටම? මේ උත්තරයක් ආවද? තේරුණාද අඩුම ගන්න මම හදපු විදිය? ඒකයි වැදගත්. හරි. එතකොට මේ කොටසේ වර්තමාන මිල 400යි. ඔව්. සර් හදපු පොඩක් තියෙනවද? ස්ක්‍රීන් එක දැක්කේ නැද්ද ඉස්සෙල්ලා? පොඩියට පේන්නේ සර්. පොඩියටද පේන්නේ? මේ දැන් ලොකුවට පේනවද? ආවෝ. ඉස්සෙල්ලාම කරේ අපි මුදල් ප්‍රවාහයන් ටික ගත්තා. ඉතින් කිව්වනේ ලාභාංශ හම්බ වෙනවා කියලා නේද? පළවෙනි අවුරුද්දේ 5යි, දෙවෙනි අවුරුද්දේ 10යි. ඊළඟට දෙවෙනි අවුරුද්ද අවසානයේ අපිට විකුණන්න පුළුවන් 425කට නේද? දෙක පැහැදිලිද? ඔව්. හරි. ඊළඟට කරන් තියෙන්නේ මේ මුදල් ප්‍රවාහයන් වෙන වෙනම වට්ටම් කරන එක. මේක එක අවුරුද්දක් වට්ටම් කරන්න ඕනේ, මේක අවුරුදු දෙකක් වට්ටම් කරන්න ඕනේ නේද? ඔව්. මේ වට්ටම් කරද්දී ප්‍රසන්ට් වැලියු සමීකරණේ තියෙන්නේ මේ දශම එක තමයි අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය. මම කිව්වා මේ පාඩමේ කොටස් පාඩමේ පොලි අනුපාතිකය හැටියට ගන්න ඕනේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය කියන එක. එතන දශම එකයි, එතන දශම එකයි, ඒ කාලය මෙතන එකයි, මෙතන දෙකයි. ඒ වට්ටම් කරලා තමයි මේ අගයන් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ දෙක එකතු තමයි මේ 364 කියලා. දැන් පැහැදිලිද? පැහැදිලි සර්. හරි. හරි. දැන් මේ කොටසකේ වර්තමාන මිල 400යි. වෙළඳපොලේ මිල 400යි. නයිසර්ගික වටිනාකම 364යි. මොකද කරන්නේ? මිලදී ගන්නවද විකුණනවද? නයිසර්ගික වටිනාකම අඩුයි වෙළඳපොල මිලට වඩා. මොකද කරන්නේ? මිලදී ගන්නවද විකුණනවද? මොකක්ද වගේ තීරණ? විකුණනවා. අනිවාර්යයෙන් විකුණනවා. මොකද තියෙන්න ඕනේ 364යි. නමුත් 364ක් වටින දෙයක් ඔයාලට 400ට විකුණන්න පුළුවන්. වෙනත් විදිහකින් කිව්වොත් නේද? 364ක් වටින දෙයක් ඔයාලට 400ට විකුණන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම විකුණනවා නේද? ඒ වගේ ලාභද මිලදී ගන්නෙ නෑ. අනිවාර්යයෙන්ම විකිණිය යුතුයි. හරි. එහෙනම් දැන් අපි ක්‍රම දෙකක් ඉගෙන ගත්තා. අයෙන් දෙකක් ඉවරයි නේද? එකක් තමයි එක අවුරුද්දක් කොටස් තියාගත්තොත් මොකද කරන්නේ? අවුරුදු දෙකක් තියාගත්තොත් මොකද කරන්නේ? හරිවරේසි නේද? ඊළඟ ක්‍රමය තමයි ගෝඩන් ආකෘතිය. මේක ඉතාම වැදගත් එක්සෑම් එකට. මම මෙතන වෙනම ලියන්නම්. හොඳට බලා ගන්න. එක්සෑම් එකට ඉතාම වැදගත්. මේ පාඩම විතරක් නෙමෙයි තව පාඩමකට විශේෂයෙන්ම වැදගත්. නිතරම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මේකදී කොටසක වටිනාකම සමානයි තියාගන්න. D0 වැඩි කිරීම 1 ධන G මොනවද මේ කියලා මම පස්සේ කියන්නම්. බෙදීම KE minus T. ඒක තමයි සමීකරණය. D සමානයි D0 වැඩි කිරීම 1 ධන G බෙදීම KE minus G. පේනව නේද ස්ක්‍රීන් එක? Excel sheet එක පේනව නේද? මේ සමීකරණය ඉතාම වැදගත්. අනිවාර්යයෙන්ම කටපාඩම් කරගන්න. එක්සෑම් එකේ හැම අවුරුද්දකම එක ප්‍රශ්නයක් කරලා දීලා තියෙනවා. මේ සමීකරණය. මේ සමීකරණේ D0 කියලා කිව්වේ D0 කියලා කියන්නේ වර්තමාන ලාභාංශ. current dividends. වර්තමාන ලාභාංශ. D0 කියලා කියන්නේ වර්තමාන ලාභාංශ. ඒ අද ලාභාංශය කිව්වොත් ඒක තමයි D0 කියලා කිව්වේ. ඊළඟට D1 මේ සමීකරණයට ලියන්න පුළුවන් ඕනනම් මෙහෙමත් V සමානයි D1 බෙදීම KE
minus g කියලා ලියන්න පුළුවන්. අර සමීකරණයම තමයි d1 බෙදීම k minus d කියලා ලියන්න පුළුවන්. ඒතකොට d1 කියලා කියන්නේ next year dividend. ඊළඟ අවුරුද්දේ ලාභාංශ. d1 කියලා කිව්වේ next year ලාභාංශ. ඒක හොයන්නේ d0 කියන එක කරගෙන එක ධන g වලින් වැඩි කරාම ඉන්නේ ඒකම තමයි. next year ලාභාංශ වන්නේ කොහොමද? d0 කියන එක අරගෙන d0 කියන අද ලාභාංශ වැඩි කරන්න ඕනේ එක ධන g කියන එකෙන්. ඊළඟට ke කියලා කිව්වේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය. cost of equity කියලා කියනවා. leasing cost of equity නැත්නම් කියනවා ඒකටම required rate of return කියලා. rate of return එන්නේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය. අර කලින් ගානේ 10% කියන එක තමයි මේ KE කියලා කියන්නේ. එතන මේ G කියලා කියන්නේ ලාභාංශ වර්ධන අනුපාතිකය. dividend growth rate. dividend growth rate. කියලා කිව්වේ ලාභාංශ වර්ධන අනුපාතිකය. ඒතර මේ G කියන එක හොයන්නේ මේකත් හොඳට බලා ගන්න එක්සෑම් එකේ විතරම ඇහුවා. G කියන එක සමානයි ROE වැඩි කිරීම dividend retention ratio. මේ අනුපාත දෙකම අපි අනුපාත විශ්ලේෂණයේ පාඩමේදී ඉගෙන ගත්තා. මතකද? ROE කියලා කිව්වේ මොකද්ද? හිමිකම මත ප්‍රතිලාභය. මතක් වුණාද? හිමිකම මත ප්‍රතිලාභය කියලා එකක් අපි ඉගෙන ගත්තද? නැද්ද? ඉගෙන ගත්තා නේද? ROE කියලා එකක් අපි ඉගෙන ගත්තද නැද්ද? හිමිකම මත ප්‍රතිලාභය කියලා එකක් ඉගෙන ගත්තද? ඉගෙන ගත්තා නේද? මම එදා කිව්වා මේක වැදගත් කියලා නේද? එතකොට මේ ROE කියලා කිව්වේ මතක් කරොත් ROE වෙන ක්‍රම දෙකක් තිබුණා නේද? ඩූපන් සමීකරණ කියලා එකක් ඉගෙන ගත්තා නේද? ඒකෙන් ගන්න පුළුවන්. ROE කියලා කිව්වේ net profit බෙදීම සුද්ධ ලාභය බෙදීම average equity සාමාන්‍ය හිමිකම කියලා අපි ඉගෙන ගත්තා නේද? මේ ලාභාංශ රඳවා ගැනීම අනුපාතිකය වෙන්නේ කොහොමද? dividend retention ratio සමානයි මේ මතක් කරීමක් තමයි කරන්නේ. පරණ notes එකක් බලන්න. සමානයි එක අඩු කිරීම dividend payment ratio. dividend payout ratio. ලාභාංශ ගෙවීම අනුපාතිකය. dividend payout ratio කොහොමද වෙන්නේ? මතකද? dividend payout ratio සමානයි ලාභාංශ ගෙවීම අනුපාතිකය සමානයි dividend per share බෙදීම earnings per share කියලා කියන එක. මතකද නේද? කොටසක ලාභාංශ බෙදීම කොටසක ඉපයීම. මතකද? මතකද නේද? මතකද නේද? මොනනම් ROE හැමි කොහොමද? සුද්ධ ලාභ බෙදීම සාමාන්‍ය හිමිකම dividend retention ratio නැත්නම් ලාභාංශ රඳවා ගැනීම අනුපාතිකයේ සමානයි එක අඩු කිරීම ලාභාංශ ගෙවීම අනුපාතය. එක අඩු කිරීම ලාභාංශ ගෙවීම අනුපාතය. ඒතර ලාභාංශ ගෙවීම අනුපාතය සමානයි කොටසක ලාභාංශ බෙදීම කොටසක ඉපයීම. මතකයි නේද ඒක? දැන් පොඩ්ඩක් බලා ගන්න මේ අනුපාත. ඒ අනුපාත එකතු කරලා මෙතනදී මේ ප්‍රශ්නේ අහන්න පුළුවන්. හරි මේ ටික ලියාගත්තද? ලියාගෙන ඉවරලා පොඩ්ඩක් කියන්න. සර් dividend retention ratio කියන්නේ. ඔව්. ලාභාංශ රඳවා ගැනීම අනුපාතය. ඔව්. එක ඍණ dividend payout ratio. dividend payout කියලා කියන්නේ ලාභාංශ ගෙවීම අනුපාතය. ලාභාංශ රඳවා ගැනීම අනුපාතය කියලා කියන්නේ ලාභාංශ නොගෙවා ව්‍යාපාරය තුළ තියාගන්නා ප්‍රමාණය. ඒකයි. සමාගම අවුරුද්දක ලාභයක් ලැබුවොත් මුළු ලාභයම ලාභාංශයට ගෙවන්නේ නැහැ නේද? එකෙන් කිසියම් ප්‍රතිශතයක් ව්‍යාපාරය තුළ රඳවා ගන්න. මේ රඳවා ගන්නා ප්‍රමාණය තමයි dividend retention ratio කියලා කියන්නේ. සර් මේක කලින් පාඩම් වල මේ කරපුවා සර් මේවා. කලින් පාඩම කියලා කියන්නේ අනුපාත විශ්ලේෂණයේ පාඩම කරන්නේ අපි. මූල්‍ය ප්‍රකාශ විශ්ලේෂණය කියලා. මම අද ජොයින් වුණේ සර්. ඒක
අපි කරා අනුපාත විශ්ලේෂණය කියලා පාඩමක්. ඒකෙන් මේ ටික අපි කරා. පොඩ්ඩක් නෝට් එකක් අරන් බලන්න. කාගෙන් හරි ඒ ගණන් ටික අපව පොඩ්ඩක් හදන්න. එතකොට පොඩ්ඩක් එහෙනම් අමාරු දැනක් තියෙනවා පස්සේ අහන්න. සර්. ක්ලාස් එක ඉවරෙද්දී වගේ කියලා දෙන්නම් අපෝ. හරි. මේ කලින් පන්ති හිටපු අයට මේ මතක් වුණාද? මේව දෙයක් අපි කරා කියලා. කලින් හිටපු අයට මතක් වුණාද? එලාදිනේ කලින් හිටපු අය ගොඩක් මෙසල එක්සෑම් ලිව්වා නේද? පන්තියේ මම මතකයි පන්තිය පටන් ගන්න දවසේ 70ක් විතර හිටියා. එක්සෑම් එක ලඟ වෙනකම්ම ගොඩක් කට්ටිය හිටියා. එක්සෑම් එකෙන් පස්සේ තමයි කට්ටිය නැත්තේ නේද? කලින් ඉඳලා පන්ති හිටපු අය කී දෙනෙක් විතර ඉන්නවද? කලින් ඉඳලා පන්ති හිටපු අය කී දෙනෙක් ඉන්නවද? අද 10ක් වගේ ඉන්නේ නේද? කී දෙනෙක් ඉන්නවද? බය වෙන්න එපා ප්‍රශ්න අහන්න නැහැ. කී දෙනෙක් විතර ඉන්නවද? හරි කවුරුත් නැහැ වගේ නේද? ඔන්නේ. හරි මේක ලියාගත්තද? මේ ටික ලියාගත්තද? ලියාගත්තද නැද්ද? ලියාගත්තද නැද්ද? ලියාගන්න බැරුව නම් කවුරු හරි ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න. ඊපස්සේ ලියාගන්න පුළුවන් නේද? මේ තමයි සමීකරණය. මේ තමයි සමීකරණයේ තියෙන දේවල්. ලියාගත්ත නැත්නම් ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගන්න. පස්සේ අපි පස්සේ ලියාගන්න. හරි. මේකට අපි කියනවා ලාභාංශ dividend growth model ලාභාංශ වර්ධන ආකෘතිය කියලා. ගෝඩ්න් ආකෘතිය කියලාත් මේකට කියනවා. ගෝඩ්න් ආකෘතිය කියලාත් කියනවා මේකට. මේක ඉතාම වැදගත් එක්සෑම් එකට ලකුණු 5ක ප්‍රශ්නයක් හැම අවුරුද්දෙම වගේ තිබ්බා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ. මේ තමයි අර අපි කතා කරපු ටික. මේ ගාන කියවන්න බලන්න. කියනවා අපල සමාගම 180ක ලාභාංශයක් අද ගෙවුවා. එහෙනම් අද 180ක ලාභාංශයක් ගෙවුවා කියලා කියනවා. වගේම කියනවා සමාගමේ ලාභාංශ 3.5කින් වර්ධනය වෙනවා කියලා කියනවා. ඒක කෙලින්ම වර්ධන අනුපාතිකය දීලා තියෙනවා නේද? හරිම ලේසි ගානකට. ඒක ලාභාංශ 3.5කින් වර්ධනය වෙනවා කියලා දීලා තියෙනවා. ඒ වගේම අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය 10යි කියලා දීලා තියෙනවා. ඒතර මේ ගාන ගන්න අවශ්‍ය සියලුම දේවල් දීලා තියෙනවා නේද? එහෙනම් පොඩ්ඩක් එයා සමීකරණ ආදේශ කරලා බලන්න මොකක්ද දෙන උත්තරේ කියලා. තනියෙන් පොඩ්ඩක් try එකක් දීලා බලන්න. සමීකරණ අගයන් ආදේශ කරන්න තියෙන්නේ නේද? විනාඩියක් දෙන්න බලන්න ආදේශ කරලා දෙන උත්තරේ මොකක්ද කියලා.
හරි. එතකොට බලමු කියන ආදේශ කරන්න. මේ කියන්නේ අපේ සමීකරණය නේද? ඉස්සෙල්ලාම බලමු දීලා තියෙන තොරතුරු මොනවද කියලා. අද ලාභාංශයක් කියලා තියෙනවා D0 දීලා තියෙනවා අපිට 1.780යි කියලා දීලා තියෙනවා. ඊළඟට ලාභාංශ වර්ධන අනුපාතිකය දීලා තියෙනවා 3.5යි කියලා. කියන්නේ G කියන එක දීලා තියෙනවා 3.5යි කියලා නේද? ඒ වගේම KE දීලා තියෙනවා අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය 100ට 10යි කියලා. නම් අගයන අධිශ කරන්න තියෙනවා. ඒ සමීකරණය තමයි E සමානයි D0 * G බෙදීම KE අඩු කිරීම G නේද? නම් E සමානයි D0 වල 180යි වැඩි කිරීම 1.0.35යි ලාභාංශ වර්ධන අනුපාතිකය නේද? බෙදීම KE 0.1යි අඩු කිරීම 0.035යි. ඉතින් උත්තරේ එනවා ඇති. ඉසියර දශම 6.7 මේ උත්තරයක් ආවද? මේ උත්තරයක් ආවද? මේ උත්තරයක් ආවද නැද්ද? මේ ගාන හරියම ලේසි මේ G කියන එක කෙලිම දීලා තිබ්බ නිසා නේද? G කියන එක දීලා නැත්නම් තමයි අපිට මේ ඔක්කොම අවශ්‍ය වෙන්නේ නේද? මේ අනුපාත ඔක්කොම භාවිතා කරන්න දෙන්නේ G වල අගිනත ලාභාංශ වර්ධන අනුපාතිකය දුන්නේ නැත්නම්. පැහැදිලිද මේ ගාන හදපු හැටි? තේරුණාද නැද්ද? තේරුණාද නැද්ද? එතකොට මේ සමීකරණේ සාධක මොනවද දීලා තියෙන්නේ? වටිනාකම තියෙනවා D0 තියෙනවා G තියෙනවා K. ඒතර මේ සාධක හතරෙන් ඕනෑම තුනක් දුන්නොත් අනිත් එක හොයන්න පුළුවන් වෙන්න ඕන. එක්සෑම් එකේ එහෙම ප්‍රශ්නක් තියෙනවා මේ සමීකරණේ සාධක හතරෙන් ඕනෑම තුනක් දුන්නොත් අනිත් එක හොයන්න පුළුවන් වෙන්න ඕන. ඒකත් හොඳට මතක තියාගන්න. බලමු මේ සැරේ ළඟදිම තිබ්බ එක්සෑම් එකේ මේ ළඟදිම තිබ්බ එක්සෑම් පේපර් එක මට මේක සිංහල එක හම්බුනේ නැහැ තාම. ඒක වඩා බලමු ඉංග්‍රීසි එක මේක පොඩ්ඩක් කියන්න. මේකේ පළවෙනි ගාන දැන් ඔයාලට හදන්න පුළුවන්. කියනවා සෙරන්ඩිප් ලිමිටඩ් කියලා එකක් තියෙනවා නේද? ඒ සමාගමේ ඉපෙීම තියනවලු මිලියන 3.2.5ක්. වගේම කියනවා සමාගම ලාභාංශයක් ගෙවවලු මුළු ලාභාංශයක් ගලා තියෙනවා මිලියන 2.5ක නේද? The current rate to shareholders of companies in the same industry අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය දීලා තියෙනවා 12ක්. අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය කියන්නේ current rate to shareholders of companies in the same industry. මේ කර්මාන්තයත් මේ සෙරන්ඩිප් කියන ආයතනයත් කර්මාන්තයේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය 12යි කියලා දීලා තියෙනවා. මේ සමාගමේ නෙමෙයි දීලා තියෙන්නේ මේ සමාගමයත් කර්මාන්තයේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය තමයි දීලා තියෙන්නේ 12යි කියලා. වගේම කියනවා it is expected that an additional risk premium 2% will be applicable to the company. මේ සමාගම ගත්තොත් කර්මාන්තයට වඩා 2%ක අවදානම් වාරිකයක් එකතු කරන්න කියලා කියනවා. කර්මාන්තයට සාපේක්ෂව මේ සමාගමේ අවදානම් වැඩි නිසා මේ සමාගමේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකය 114ක් තමයි වෙන්නේ. ඒක 112ට අපි දෙකක් එකතු කරන්න ඕනේ. ඇයි එහෙම කරේ? කර්මාන්තයට සාපේක්ෂව මේ සමාගමේ අවදානම් වැඩි නිසා කර්මාන්තයේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතිකයට වඩා වැඩිපුර 102ක් ආයෝජකයෝ බලාපොරොත්තු වෙනවා මේ සමාගමේ අවදානම් වැඩි නිසා. පැහැදිලිද? ඒ 114 උනේ කියලා. ඊළඟ කියනවා the similar listed company has a price earning එක කමන්නේ. පළවෙනි ප්‍රශ්නේ. Compute the expected valuation of the company කියනවා මේ සමාගමේ වටිනාකම හොයන්න කියලා කියනවා. If the current value of dividend is expected to continue into foreseeable future, the dividend is expected to grow at a rate of 4%. එතන කියනවා මේ සමාගමේ ලාභාංශ 104 බැගින් වර්ධනය වෙනවා කියලා කියනවා. මනම් බලන්න දාන හදන්න. දැන් හැමෝටම පුළුවන්. මේ සමාගමේ වටිනාකම අහන්න. අහන්නේ කොටසක වටිනාකම නෙමෙයි හැබැයි ඒකත් ඔබේ තියාගෙන හදන්න බලන්න. සමාගමේ කොටසක වටිනාකම නෙමෙයි අහන්නේ මුළු සමාගමේම වටිනාකම. එවන අපි ගන්න ඕනේ කොටසක ලාභාංශ නෙවෙයි මුළු ලාභාංශ අරන් ගන්න හදන්න ඕනේ.
හරිම ලේසි ලකුණු 5ක් ගන්න පුළුවන් අර සමීකරණයට ආදේශ කරන්න තියෙන්නේ. අනිත් එක හරිම ලේසි ලාභාංශ වර්ධන අනුපාතිකයත් කෙලින්ම දීලා තියෙනවා නේද? කී දෙනෙක් උත්තරේ? හරිම ලේසි නේද? හරිද? එහෙනම් මේ සමාගමේ D0 වෙලා මිලියන 2.5යි. ඔක්කොම මුළු ලාභාංශම ගන්න වෙනවා. ඒ වගේ කොටසක වටිනාකම නොවන නිසා 2.5 මිලියන නේද? ලාභාංශ වර්ධන අනුපාතයේ 4%යි. පිරිවැය ඇවිල්ලා ඒවා 12 කර්මාන්තේ මේ සමාගමේ වදානම් වැඩි නිසා තව 2ක් එකතු කරන්න කියනවා. මේ සමාගමේ අපේක්ෂිත ප්‍රතිලාභ අනුපාතයේ 14යි. 14යි. හරිම ලේසි. දැන් මෙතන දැන් 1.80 වෙනකොට 2.5 මිලියන් දාන්න තියෙන්නේ. 2.5 14යි. එතන 14යි. 10 නෙමෙයි දැන් 14යි. එතන 104යි. කරන්නේ තිබේ. ලාභාංශ 4 ගානේ වර්ධනය වෙනවා. ඉතරේ ඇවිල්ලා මිලියන 26ක් නේද? මේ සමාගමේ වටිනාකම ඇවිල්ලා රුපියල් මිලියන 26ක්. අද පෙරි තේරුණාද? තේරුණ නැති කෙනෙක් ඉන්නවද? අද පෙරි තේරුණාද නැද්ද? අද පෙරි තේරුණා නැද්ද? අමාරුද? තේරුණාද නැද්ද? අඩුම ගානේ තේරුණා කී දෙනෙක් ඉන්නවද බලන්න. කෙනෙක්ට හරි තේරුණාද අඩුම ගානේ? 10 දෙනෙක් ඉන්නව නේ. කෙනෙක්ට හරි තේරුණාද? තේරුණා සර්. කෙනෙක්ට හරි තේරුණා නේද? තේරුම් නැති කවුරුත් නැහැ නේද? තේරුම් නැත්නම් අහන්න. එක්සෑම් එකේදී මේ වගේ වෙනවා. වෙනවනේ. මේ අන්තිමට තිබ්බ එක්සෑම් එකේ අහපු ප්‍රශ්නේ. ලකුණු පහ සර් මේ සමීකරණය එක කොටසකට ගන්න පුළුවන්ද ව්‍යාපාරිකයේ මුළු වටිනාකමටම ගන්න පුළුවන්ද? දැන් මේක යන්නේ මුළු වටිනාකමනේ යන්නේ. ඒ නිසා තමයි මුළු ලාභාංශ අරන් හැදුවේ. කොටසකට හොයනවා නම් බල කරන්න ඕනේ. එක කොටසකට ඕකේ. මේක කොටසකටයි ව්‍යාපාරයේ මුළු වටිනාකම දෙකටම ඇප්ලයි වෙනවද මේ සමීකරණය? ඔව්. හරි. කොටසකට ගන්නත් පුළුවන් මුළු සමාගමටම ගන්නත් පුළුවන්. ඔය එක කොටසක ලාභාංශය අරගෙන හැදුවොත් වෙන්නේ එක කොටසක වටිනාකම. මුළු ලාභාංශම අරන් හැදුවොත් වෙන්නේ සමාගමේ වටිනාකම. පැහැදිලිද? ඕනම් මිලියන 26 කියන මුළු වටිනාකම ආවා නේද? මේ මුළු වටිනාකම කොටසක වටිනාකම හරවන්නත් පුළුවන්. මොකද කරන්නේ? මුළු මිලියන 26 බෙදන්න තියෙන්නේ නිකුත් කර කොටස් ගන්න. ඒකටත් වෙනවා කොටසක වටිනාකම. සමාගමේ මුළු වටිනාකම හොයලා කොටසක වටිනාකම හරවන්නත් පුළුවන්. ඒ කොහොමද කරන්නේ? මුළු වටිනාකම බෙදීම නිකුත් කළ කොටස් ගන්න. ඒක තමයි එක කොටසක වටිනාකම. ඒ විදිහට ඕනනම් එහෙමත් කරන්න පුළුවන්. හරි මෙතන අහන්නේ මුළු සමාගමේ වටිනාකම. ඒකට හොඳට මතක තියාගන්න. එතකොට ගන්න මුළු ලාභාංශය මරන් හදන්න. ඉතරයි කරන්නේ. තේරුණාද? හදුපෙටි? තේරුණා නේද? සරිගොල්ලන් තේරුණා කියලා නේද? ආයෙත් අහන්න නේද? හරි. එහෙනම් අපි දැන් අද කතා කරේ කොටස් පාඩමේ අපි දැන් ඉවර කරා ස්වාධීන ඇගයුම් ආකෘති. ස්වාධීන ඇගයුම් ආකෘති කීයක් අපි කතා කරාද? එකක්. පළවෙනි ආකෘතිය තමයි එක් අවුරුද්දක් විතරක් තියා ගන්නවා නම් දෙවෙනි එකට හැටියට අපි ඉගෙන ගත්ත අවුරුදු දෙකක් තියා ගන්නවා නම් තුන්වෙනි ක්‍රමයට අපි හැටියට අපි ඉගෙන ගත්ත ගෝඩ්න් ආකෘති. එහෙනම් අපි දැන් ක්‍රම තුනක් ඉගෙන ගත්තා නේද? අපි ඊළඟ සතිය අපි එහෙනම් කතා කරමු සාපේක්ෂ ඇගයුම් ආකෘතිය. ඊළඟ දැන් මේ එක්සෑම් එකේ ආපු ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ සාපේක්ෂ ඇගයුම් ආකෘතිය භාවිතා කරලා වටිනාකම හොයන්න කියලා කියන්නේ. හරිම ලේසි. විනාඩියක්වත් ගන්න නැහැ මේ ගාන හදන්න ක්‍රමය දන්නවා නම්. ඊළඟ සතියේ කතා කරමු මේ
සාපේක්ෂ ඇගයුම් ආකෘතිය මොනවද කියලා. හරි එහෙනම් අද කතා කරපේ මොන හරි ප්‍රශ්න තියෙනවද? මොන ගැටලු තියෙනවද? හරි කතා කරන්නේ නැහැ කවුරුත් නේද? හරි ගැටලු නැහැ කියලා හිතන්න. මම කියන ගැටලු නැහැ කියලා හිතනවා. එමනම් අදට අපි පන්තිය මෙතනින් නවත්තමු. ඊළඟ සතියේ අපි කතා කරමු සාපේක්ෂ ඇගයුම් ආකෘතිය. සර් ඔකේ. මේකේ සර් දැන් ඊළඟ ලෙක්චර් එකකටත් යන්නේ සර් අර දාපු print out වලින්මද යන්නේ? අර තමන් මේ සතියේ නෝට් එක දුන්නේ නැත්තර මම එවන්න නෝට් එක. මේ කොටස් වල නෝට් එක එව්වේ නැහැ මට. මම එවන්නම්. 6 වෙනි කියන එක week 6 කියන එකෙත් සර් නෑ නෝට් එක. හරි මේ වීක්ස් වලින් නෙමෙයි යන්නේ පාඩම් වලට යන්නේ වීක්ස් කියන එක අමතක කරන්න. දැන්ට කරපු ටිකට අමතරව ඉස්සරහට ගන්න තියෙන මම ඊළඟ සතියේ එවන්නම් තව නෝට්ස් දෙකක්. කොටස් වල නෝට් එක ඔකට එව්වේ නැහැ තාම. මම එවන්නම්. thank you. හරි එවනම් අදට අපි මෙතනින් පන්ති නවත්තමු. ඊළඟ සතියේ ටික කතා කරමු. thanks.